තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි පටිසමුපාදයේ මුල් කරගෙනම ධර්ම සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරමින් සිටියේ නාම රූපයෙන් සලආයතන කියන කාරණාව. එයාගෙන අපි ඒකේ ගොඩාක් කතා කරා මේ ඒ කරුණු විග්‍රහ වන ආකාරය කොච්චර හොඳට බලන්න ඕනද කියන එක. මොකද පටිසමුපාදය කියලා කියන්නේ දර්ශනයක්, දැක්මක්, ප්‍රතිපදාවක්, මාර්ගයක්. එහෙම නැත්නම් විග්‍රහයක් නෙමෙයි. අත ගොඩාක් වෙලාවට මේ ඉගෙන ගන්න යම් වෙලා තියෙන්නේ විග්‍රහයකට පමණක් සීමා වෙන්න. හැබැයි මේ කරුණු දර්ශනයකට දැක්මකට යොමු වෙන කෙනාට දැක්මක් නිසිදු වෙන එකකින් ඊතර වීමක් නේ. ඒ සඳහා විමසීමක් තියනවා කරන්න. ඒකට අනුව විමසීම. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට එතනදී ඊතර වීමක් වෙන්නේ නැහැනේ. ඊතර වෙන බව හම්බ වෙන්නේ දර්ශනයේදී. ඊතර වෙන්නේ මේ ඉක්මවීමේදී. හැබැයි ඉක්ම නොවි ඊතර වෙන බව ප්‍රඥාවෙන් සුදිට්ඨ වෙනවා දර්ශනයත් එක්ක. හැබැයි ඊතර වෙන බව හම්බ වෙන්නේ නැතුව දර්ශනයකට එන්න කලින් දර්ශනය සඳහා පෙන්වලා දුන්න ඊතර වීම සඳහා පෙන්වලා දුන්න මේ කරුණු මේ ධර්මය අපට අහන්න වෙනවා. අහපු තැනදී අපට බලෙන් යෝනිසෝ මනසිකාරය කරනවා කියන එක නෙවෙයි, යෝනිසෝ මනසිකාරය ඉපදිනවා. ඒක ඒ විදිහටම අහනකොට අපි මං හිතන්නේ ගොඩක් කතා කරන්නේ අර ගුණ ධර්ම ස්වභාවය, ඊළඟට ඇහුම්කන් දීම, නිවැරදිව ඇහුම්කන් දීම, අර්ථ ව්‍යංජන පරියාය ආදී සියල්ල නිවැරදි භාවය. අන්න එතනදී යෝනිසෝ මනසිකාරය ඉපදිනවා. එහෙනම් ඒකට මේ වෙන්වෙන් පරියායවල ඒ කාරණාවට ඉස්මතු කරපු විදිහට ඉගෙන ගන්නට වෙනවා. ඊළඟට අපි හිතමු දර්ශනීයටපත් වුණාට පස්සේ දර්ශනීයටපත් වෙච්ච අපි ලෝකේ කතා කරන වණි කෙනෙක් හැටියට සෝතාපන්න. එතකොට සෝතාපන්න කෙනාට මේ සියලු අංග පටිච්චසමුප්පාද ධර්ම හැටියට හම්බ වෙනවා. අපි ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාද ධර්ම හැටියට හම්බ නොවි පටිච්චසමුප්පාද ධර්ම බව ඉගෙන ගන්නවා. ඒ පටිච්චසමුප්පාද ධර්ම බව කියන එක නිවැරදිව ඉගෙන ගන්නවා. ඒ දර්ශනයකටපත් වෙන්න කලින් පටිච්චසමුප්පාද ධර්ම හැටියට පටිච්චසමුප්පන්න බව ඉස්මතු වෙන ඒ කරුණු හරියට ඉගෙන ගත්තේ නැත්නම් යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. එතකොට මෙතනදී දෙන එකම කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය ඉපදීමට ඉඩක් යමු වෙන එක. ඒක තමයි බුදු කෙනෙකුගේ තියෙන අසාමාන්‍ය හැකියාව, බුදු කෙනෙකුගේ කෘත්‍ය වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය ඇති වෙන ඉඩක් ඒ ධර්මපරියායෙන් ඉස්මතු කරන එක. දැන් යෝනිසෝ මනසිකාරය ඉපදෙන්නේ නැතුව සේකත්වයට යමු වෙන්නේ නැහැනේ කොහොමද? සේකත්වයට යමු වෙන්නේ නැතුව සේක කෙනෙක් මේ ධර්ම කොහොමද දකින්නේ? ඔන්න ඔය කාරණාවට අපි යන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා.
අර එතකොට අර ඇහුම්කන් දීම නැත්නම් ඒ ධර්මපරියායම ඉගෙන ගත්තා කියන එක දෙන්නේ නැහැ. මොකද ඒ ධර්මපරියායම ඉගෙන ගත්තොත් සේක කෙනෙක් මේක දකින්නේ කොහොමද කියන කාරණාව නෙවෙයි එයාට ඉස්මතු වෙන්නේ. මේ ධර්මපරියාය තුළින් යෝනිසෝමනසිකාර ඉස්මතු වෙන්නේ. කියන්නේ ඒක නනුව කල්පනා කරන්න ලොකු දෙයක් ඉස්මතු වෙනවා. එහෙම හරියට ඉගෙන ගත්තොත්. ඒ නිසා තමයි අපි මේ හැම පැත්තක්ම එක්ක කිසිදු ආකාරයකට අර අපි දන්න වෙන දැනුම් සම්භාරයවල් එකතු කරගන්න නැතුව සහ මේකේ තියෙන දේ එච්චර ඒ පමණකින් සීමා කරගන්න අපි මේ ධර්මපරියාය ඉගෙන ගන්න බලන්න. ඒ පමණකින් විතරක් සීමා නොකරගත්තොත් අපි තව පැතිවලට යමු වුණොත් එහෙම අපට අර සිදුවිය යුත්තේ වෙන්නේ නැහැ. අපට විග්‍රහය ගැලපෙයි සේක කෙනෙක් මෙහෙමයි දකින්නේ කියලා. හැබැයි සේක කෙනෙක් වෙන හැටිවත් හම්බුන්නේ නැහැ. එතකොට එහෙනම් අපට ඉස්සල්ලාම තියෙන මේ පරයය ඉගෙන ගන්න. දැන් මේක ඇත්තට මට මේ කාරණාව තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් තවත් දහම් පරයයක් එක්ක දැන් මේ පටිසමුප්පාදේ කතා කරනකොට ඒක කොච්චර වැදගත්ද කියන එක මම ඉස්මතු කළේ. ඒ වගේම අපි අද අතිපට්ඨානෙ කතා කරනවානේ. මෙන්න මේකට ලස්සන සූත්‍රයකුත් තියෙනවා. මම ඒ කාරණාවත් එක්කම කතා කරන්න මේ ශාලා සූත්‍රේ. ඒකත් එක්කම කතා කරන් අපට මේක මේ දකින්න තමයි ඉගෙන ගන්න ඕන කෝණය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලන්නකො පටිච්ච සමුප්පාද ඉගෙන ගන්නකොට අපට මූලිකව පටිච්ච සමුප්පාද ඉගෙන ගනිද්දී අපි හොයන්න ගියොත් එහෙම සේකේක් මේක දකින්නේ කොහොමද? අපි ආය අලුතින් වෙන එකක් පනවගෙන. ඒ කියන්නේ අපට අර යෝනිසෝ මනසිකාරයට හම්බෙන්න ඉඩක් නැතිලා යනවා. ඊළඟට අපි පටිච්ච සමුප්පාද කියන එකේ අර්ථයට තාත්වික බවක් කියදෙන්න ඉඩක් නොදී එදින්න යෝනිසෝ මනසිකාරයක ඒ ඉඩක් නොදී අපි මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාව හරි මේ පටිච්ච සමුප්පාදේනේ. එහෙම කියලා අපි ආයෙ දා ගන්නවා. දැන් හොඳට ආයෙ හිතන්න පටිච්ච සමුප්පාදය කියන කාරණාව සේක කෙනෙකුගේ ඒ දර්ශනීයත හම්බ වෙන කාරණාවක් නේ සහ පටිච්චසමුප්පාද ධර්ම. එතකොට අපි එහෙනම් මේ ඉගෙන ගන්න කාරණාවට පටිච්චසමුප්පාදය හෝ පටිච්චසමුප්පාද ධර්ම කියලා ලේබල් කළ පමණින් අපට සිදු වෙනවා එක්ක අපි දෙක ලේබල් කරනවා දැන් ඒක සේකයට හම්බෙන්නේ අපි කාරණාව අපි ඇඟ බේර ගන්නවා. හැබැයි අපි මේකේ මේ පටිච්චසමුප්පාදය හෝ පටිච්චසමුප්පන්න ධර්ම කියලා බුදුරණවහන්සේ පෙන්නපු මේ වචන ටිකෙහි තාත්වික අර්ථය මොකක්ද කියලා හොයන්න එළබෙනවා කියන්නේම යෝනිසෝ මනසිකාරය උපදිනවා. ඔක සිදුවිය යුතු කෘත්‍යය. නැත්නම් අපට යනවා මෙහෙම එකක්. පෘථග්ජන කට්ටියක් ලෝකේ ඉන්නවා. සේක කට්ටියක් ලෝකේ ඉන්නවා. නිවිච්ච කට්ටියක් ලෝකේ ඉන්නවා. ඒතර පෘථග්ජනයා දකින්නේ මෙහිමයි, සේකයා දකින්නේ මෙහිමයි, රහතන් වහන්සේ දකින්නේ මෙහිමයි කියලා අපට අර යෝනිසෝ මනසිකාරය උපදින්න නැතුව සිද්ධාන්ත ටිකක් විතරක් අපි ඉගෙන ගන්නවා. යෙදෙන කෘත්‍ය එක්ක බලන්නේ නැහැ. යෙදෙන කෘත්‍ය එක්ක බලන්න ඕනේ. යෙදෙන කෘත්‍ය එක්ක බැලුවොත් පමණයි, ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්වන යෙදෙනකොට දැන් මේ පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ සම්මාදිට්ඨිය කියන එක. එතකොට අපි මේකෙදි හොඳට දැනගන්න ඕනේ අහන්න ඕන පරියාය හරි. සේක කෙනෙක් තමයි ඒක දකින්නේ. ඒක ඇත්ත. හැබැයි මෙතන පෙන්නපු කාරණාවක් තියෙනවනේ. අපි ඒ කාරණාව හොයන්න යන එක පස්සේ කළා. ඒකේ පෙන්නපු දේ හරියට ඉගෙන ගන්න එක පස්සේ කළා. සේක කෙනෙක් කියන කාරණාව අපි දාගත්ත තැනදී අපට යෝනිසෝ මනසිකාරය කරන්න අවශ්‍යතාවය ගොඩ නැගෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. අපි ඒක දාලා අපි ඒක අර නවත්තලා ඉවරයි. ඊළඟට අපට ආයෙ ප්‍රශ්න එනවා එහෙනම් අපි මොකද්ද කරන්න කියලා. ඊළඟට අපට ප්‍රශ්න එනවා එහෙනම් අපි ආයෙ මොකද්ද කරන්න කියලා.
ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න. මේකෙදි මේ යෝනිසමනසිකාරය උපදින්නේ කොහොමද කියන එක. මේ ශාලා සූත්‍රයේ තියෙනවා ලස්සන කාරණාව. මොකද ඇත්තටම ඔය මම ওই කාරණාව කිව්වෙම මේක ඉගෙන ගන්න කොහොම කෝණයක් අපිට තියෙන්න ඕනද කියලා. එතකොට සේකත්වයට යොමු වුණා නම් එතනදී පුතඥන කියන කාරණාවක් පුතඥයේ කියන කාරණාවක් අපි ස්ථිරත්වයකට දෙන්නේ නැහැ. දැන් අපි අර සිද්ධාන්ත තුනක් හැටියට සේකයි පුතඥයි ආර්යයි මේ රහතන් වහන්සේ කියලා දාගත්තොත් අපිට ඒක තුනක්. අවස්ථා තුනක්. වෙනම පුතඥයෝ ඉන්නවා. ඒ කියන්නේ දර්ශනයට යොමු වෙන්නෙම නැහැ කියන එක. හැබැයි සේකයට වෙනම කෝණයක් තියෙනවා. ඒ කෝණිය වෙනම කෝණයක් කියන්නේ ඒක වෙනම ලෝකයේ තියෙන සිද්ධාන්තයක් නෙමෙයි. ඊතර වීම කියන එකනේ. මේ තුන් ආකාරය යෙද වෙන විදිහ. මොන බලන්න මේ යෙද වෙන විදිහ විග්‍රහය මේ තුන් ආකාරය. අතිපට්ඨාන අපි දන්න අතිපට්ඨාන කියනකොටම අපට මතක් වෙන්නේ දැන් මේ සූත්‍රය ශාලා සූත්‍රය කියන කාරණා බැලුවොත් එහෙම අතිපට්ඨානය කියනකොටම අපට මතක් වෙනවා හරි අතිපට්ඨානය මේකනේ. අපි සතිපට්ඨානය ගැනද බලන්නේ. අපි සතිපට්ඨානයක යෙදලා තියෙන විදිය බලන්නේ නැහැ. දැන් අපි දන්නවා ඇත්ත සතිපට්ඨානේ කාය කායන පස්සේ කියන කාරණාවේ අපට ඒ කාරණාවම තේරුම් ගන්න කොච්චර නුණක් ඕනේද කියන එක. ඒකත් පස්සේ කළා. අර පටිච්චසමුප්පාදය කියන එකට අපි ලේබල් කරනෝනේ ආසෝතපන්න කියන අපිට ඕක ඕනේ නැහැ වගේ කියන ඕනේ නැහැ කියන අපි මේක මේ අර ඒක ඒ විදිහට අධ්‍යයනය කරාම හිතන්න පෙළඹෙනවනේ. ඒක අයින් වෙනවා අපි හොතාපන්න කෙනෙකුට කියලා දාලා අපි වෙන කෙනෙක් ලේබල් කරනවා. සත්‍යික වේසී කියන කාරණාවට එහා අපි අර වෙනම ලේබල් කරලා වෙනම කෙනෙක් ඉන්නවා ඒ කෙනාට යෝක අයිති කියලා අයින් කරනවා. ඒ වගේ හතිපට්ඨානෙත් අපි අයින් කරනවා. අවක අයිති හොතාපන්න කෙනාටනේ කියලා අපි ලේබල් කරලා අයින් කරනවා. ඒ කියන්නේ අපි හිතන්නේ ලෝකේ ඒකාන්තයක් ඉන්නවා කියලා. ඒ කියන්නේ අපි අහන දේ අර්ථ උපරීක්ෂණය කරන්නේ නැහැ. අහන දේ අර්ථ උපරීක්ෂණය කරන්නේ. අහන දේ අර්ථ උපරීක්ෂණය කරනවා නම් අපට ආය හෝතාපන්න කෙනා කොහොමද, අරියා කොහොමද, මෙයා කොහොමද ඒ කාරණාව දෙයක් වෙටියට ගන්නෙ නෑ. හැබැයි මේක බලන කෝණයේදී කරුණදී අපි අපේ කෝණයට ලකුණු දාගන්න නිසා අපිට අර කරුණු ටික වටහා ගන්න ඕනේ. ඒ මොකක් නිසාද? අපි වරද්ද ගන්න නිසා. මේසේක කෙනෙක් මේ රහත සෝතාපන්න කෙනෙක් මෙහිම කෙනෙක් කියලා ඒ කාරණා ටික අපට අවශ්‍ය වෙන්නේ අපි වරද්ද ගන්න නිසා. අපි මේකට දහම් පරයයට යමු වෙනකොට ඒකේ අර්ථය හොයන්න යනවා මිසක් සේකේද සෝතාපන්න කෙනෙක්ද රහතන් ඒක අදාළ නැහැ. ඒකේ අර්ථය හොයන්න යන්නේ. අර්ථය හොයන්න යනකොට ආය අපි අරක දාගන්නකොත් අපි මන්දොස්සාහිත්වයකට නැත්තම් මේ මන්දොස්සාහිත්‍ය කියන අපි අර නිකන් අයින් වෙනවා කියන එක නෙමෙයි. ඇතුලින් චින්තන ශෛලී චින්තනය හිතන්න ඕන දේ ඉස්මතු වෙන්නේ නැහැ. දැන් මේ ශාලා සූත්‍රය තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ මේ නවක භික්ෂුවයි සේකයයි රහතන් වහන්සේ පිළිබඳව. නවක භික්ෂුව ගැන කියන මෙන්න මේවයි කරන. බලන්න මේකේ මේ තුන් විග්‍රහය. හතිපට්ඨාන ගැන තුන් විග්‍රහය. නවක භික්ෂුව ගැන කියනවා යේතේ භික්කවේ භික්ඛු නව අචිරපබ්බජිත අදුනාගත හතිපට්ඨානම් භාවනාය මේ අලුත පැවිදි වෙච්ච නවක භික්ෂූන්ට හතිපට්ඨාන භාවනාවට සමාදාපේතබ්බ සමාදන් කරන්න නිවාසේතබ්බ ඒකේ වාසය කරන්න යොමු කරන්න පතිට්ඨාපේතබ්බ පිහිටවන්න. දැන් මේකෙදි මේ මොකද්ද මේ කියලා දෙන්නේ? මේ කෙනෙකුට කවුද ඒ කෙනා අලුත පැවිදි වෙච්ච කෙනෙක්ද බුදුරණවහන්සේගේ ශාසනයට ආව අලුත පැවිදි වෙච්ච කෙනෙක්. ධර්මයට අලුතින් ආව කෙනා කියන එකනේ. ධර්මයට යමු වෙන්නේ. එයාට මොකද්ද කරන්න කියන්නේ කියලා දෙන්න. මේ වචන ටිකේ ඔක්කොම ගත්තට පස්සේ සමාදාපේතත් පේතබ්බා නිවාසේතබ්බා පතිට්ඨාපේතබ්බා කියන කියලා දෙන්න. නැත්තම් කොහොම සමාදන් කරන්නේ? අපට පුළුවන් මේ ඔළුවට දැන් අපි ගත්තොත් මේ චිත්තානුපස්සනාව එහෙම ඒ කරුණ සම්බන්ධයෙන් නැත්නම් කායනුපස්සනාව ආවොන්නොම කියලා මේ හුස්ම ගන්න විදියක් අපට මේ මොකක් හරි අපට කරවන්න පුළුවන්ද? සක්මන් කරන ඉරියාපත කරවන්න පුළුවන්ද? සමාදම් කරන්න කියනකොට නැත්නම් අනුන්ගේ සිත් බලන හැටි නැත්නම් චිත බලන හැටි කියලා ඔළුවට අත දාලා කර මොකක් හරි මසාජ් මොකක් හරි කරලා කරවන්න පුළුවන්ද? දැන් අපි ඒ කරවනවා කියන එක නෙවෙයිනේ.
දැන් සමාදාපේතබ්බා පතිට්ඨාපේතබ්බා කියන්නේ මොකක්ද? ඒක අතිපට්ඨානේ. අපි කරපු එකක් නෙමෙයිනේ. බුදුරණවහන්සේ පෙන්නපු. එහෙනම් ඔන්න යාට කියන්නේ පිටින් ඉඳලා කෙනෙක්. දැන් බලන්න මේ සූත්‍රයේ මේ තුන විග්‍රහ කරන විදි තුන. පිටින් ඉඳලා කෙනෙක් කරන වැඩක්. මොකද්ද? සමාධියාතේතබ්බා පතිට්ඨාපේතබ්බා නිවාසේතබ්බා. ඒ කියන්නේ කියලා දෙන්න කියන එකනේ. හරියට මේ කාරණාව බුදුරණවහන්සේ කියපු දෙයට යොමු කරන්න කියන එක. මොකද්ද හතර? නිවාසිතබ්බා භාවනාය සමාදාපේ නිවාසිතබ්බා කතමේ සතුන්නම් ඒත තුම්මේ ඔබ එන්න ඇවිදින්න කායේ කායන පස්සේ විහෙරත කයෙහි කය අනුදකිමින් වාසය කරන්න. ආතාපි සම්පජානෝ සිහිනුවණින් යුක්තව ඒකෝදි බුහතෝ විපස්සන්න චිත්තා සමාහිතේ ඒකග්ග චිත්තා. එතකොට මොකද වෙන්නේ? හිත අර සිත සමාධිමත් වෙනවා විපස්සන්න වෙනවා. මොකක් එක්කද? කායස්ස යථාභූත ඥානාය. කයෙහි යථාභූත ඥානීය පිණිස. මොකක් එක්කද? කයෙහි යථාභූත ඥානය. දැන් ඔන්න බලන්න එකම විග්‍රහය එකම කරුණ තුන් කොටාසයට විග්‍රහ කරන විදිය. අලුත් කෙනාට කියනවා මොකද්ද? සමාදාපේතබ්බා නිවාසේතබ්බා පතිට්ඨාපේතබ්බා. මොකද්ද? මේ කායේ කායानुපස්සී විරති ආතාපි සම්පජානෝ. එතකොට මේ මොකක් කරන්නද? අර ඒකත් එක කියනවා ඒකෝදි භාවං. එතකොට දැන් බලන්නකො ඇත්තටම මේ ඒකටම යොමු වීමෙන් හිත විපසන්න වෙන්නේ නැද්ද? සමාහිත වෙන්නේ නැද්ද? ඒකග්ග චිත්තයක් වෙන්නේ නැද්ද? මොකටද ඒකග්ග චිත්තයක් කරගන්නේ? කයෙහි කායानुපස්සී දකින්නද? නෑ. දැන් අපි නිතරම කතා කරා නේද ඒකග්ග චිත්තයක් ඕනේ කියලා මේ ධර්මයට යොමු වෙන්න. ඒකග්ග චිත්තයක් ඕනේ. දැන් මේ පතිට්ඨාපේතිනි කරන්නේ. දැන් යොමු වෙන්න ඒක හරියට ශ්‍රවණයට ඒකට ඒ කාරණාව ගන්න ඒකග්ග චිත්තය ඒකටම යොමු වෙච්ච ස්වභාවයක් අවශ්‍ය වෙනවා. විපස්සන්න ස්වභාවයක් අවශ්‍ය වෙනවා. එතකොට මොකක් එක්කද? කයේ යථාභූත ඥාණයට. කයේ යථාභූත ඥාණයට. වෙන දෙයකට නෙමෙයි. කයේ කායානුපස්සී විහෙරති කරන්නද? නෑ. කයේ යථාභූත ඥාණයට. එතකොට අන්න අලුත් කිනාට කියලා දෙන්න කියනවා. කියලා දෙනවා. එතකොට ඒකත් එක්ක අර ඒකටම යොමු වෙච්ච සමාහිතකුත් එක්ක කය යථාභූත ඥාණයට. ඊළඟට වේදනාවයි. වේදනාවට පස්සේ විහෙරති චිත්තාන පස්සේ විහෙරති. ඔන්න බලන්න මේ අතිපට්ඨානිය කොයි විදිහටද ඒ අලුත් කෙනාට යොමු වෙන හැටි. දැන් සේක කෙනාට යේපිතේ වික්කවේ වික්කු සේකෝ අපමත්තමානස අනුත්තරං යෝගක්කේම පත්තේමානෝ විහෙරති. නිවන අපේක්ෂාවෙන් ඉන්න කෙනා. සේකයා. තේපිකායේ කායानुපස්සී ඔහුටත් කයේ කයන වාසය කරන එක ආතාපි සම්පජාතිමා. ඔහුටත් ඒකමයි. ඒකෝදි භාවයක්. අන්න එතකොට එයාට මොකද වෙන්නේ? අර සිත සමාහිත වෙලා ඒකටම යොමු වෙච්ච ස්වභාවයක් වෙනවා. මොකක් එක්කද? කායස පරිඥාය. කය පිරිසිදු හොයන්න. මොකටද? කය පිරිසිදු හොයන්න. දැන් අතන කය යථාභූත ඥාණයට. මෙතන හැබැයි පතිට්ඨාපේති කියන කාරණාව කතා කරන්නේ නැහැ. එතකොට ඔන්න බලන්න වෙනස. දැන් මෙතනදී ඔන්න බලන්න අතන කෙනෙකුට අනකරනවා කරන්න කියලා. මෙතනදී මොකද්ද කරන්නේ? සේකේ අපමාත්‍ය මානස වෙන්න කෙනා විහෙරති. කොහොමද? ඔහු කරන්නේ. ඔහුගේ යෙදෙන එකක් පෙන්වන්නේ. ආයේ තව කෙනෙක් මැදිහත් වෙලා සිදුවෙන එකක් නෙවෙයි පෙන්වන්නේ. කය පිරිසිදු හැවීමට. කය පිරිසිදු හැවීම පිණිස අන්න බලන්න. එතකොට එතන වාසය කිරීමක් නේ. කය පිරිසිදු හොයන්න. එතකොට කෘත්‍යනේ. කය පිරිසිදු හැවීම කියන්නේ කෘත්‍යයක් වෙනවනේ. දැන් අතන යථාභූත ඥානෙනේ. මෙතන කය පිරිසිදු හොයන්න. හැබැයි අතන සමාදම් කරන්නත් තියෙනවා. ඔන්න බලන්න වෙනස. ඊළඟට තියෙනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ ගැන තියෙනවා බික්කේ බික්ක අරහන්තෝ කීනාසෝ උසිතවත් මේ රහත් වෙච්ච කෙනා සම්පූර්ණයෙන් අරහතේට පත් වෙච්ච ඒ රහතන් වහන්සේ මොකද රහතන භව සංයෝජන ප්‍රහාණය කරපු මනාව නිවිච්ච රහතන් වහන්සේ තේපිකායේ කායන පස්සේ විරති
ආතාපි සම්පහතම ඒකෝදි බුහුතෝ මේ කයේ කයන වාසය කරනවා මන ප්‍රසන්න භාවයකින් කියන එක ඒකට යොමු වෙච්ච හිතින් යුක්තව කායේන විසංයුක්තෝ කයෙහි එක් නොවීම හයහා එක් නොවීම වේදනාව සත්‍ය ධර්මය එක් නොවීම. දැන් බලන්න මේ තුන් දෙනාටම යෙදෙන විග්‍රහ එකක් නේ. කායේ කායන පස්සී විහෙරති. දෙකක් තුනක් නැහැනේ. එකයි. හැබැයි මේ තුන් දෙනාට සිදුවෙන ක්‍රියා තුනක්, සිදුවීම් තුනක් සහ යෙදවෙන විදි අලුත් මුල් කෙනාට තියෙනවා සමාදම් පේතබ්බා පතිට්ඨා පේතබ්බා කියලා අලුත් විග්‍රහයක්. ඒ වගේම ඒ මොකක් එක්කද යථාභූත ඥානෙ. සීක කෙනාට පරිඥාය රහතන් වහන්සේ විසංයුක්ත. ඔන්න ඔය විදිහට බලන්න දැන් මම මේ කාරණාව ඇත්තරම අපට විස්තර වශයෙන් මේ සූත්‍රය කරද්දී කතා කරන්න පුළුවන් වෙයි අනාගතයේදී. මම මේක පැහැදිලි කරේ කරුණු ගොඩාක් නෙවෙයි. ඒ කියන්නේ එක එක්කෙනාට විවිධ කරුණු නෙමෙයි තියෙන්නේ. වෙන විදිහයි වෙනස තියෙන්නේ. දැන් අපි හොයන්න ගියොත් එහෙම අර මම අර මුලින් කිව්වේ සෝතාපන්න කෙනෙක් නියෝක කියලා අපි ඒක එතෙන්ද දාගන්න ගිය තැනදී අපි අලුත් දෙයක් දාගෙන ඉන්නවනේ. අලුත් දෙයක් දාගෙන ඉන්නවා. ඒ අලුත් දේ දාගත්ත නිසා මොකද වෙන්නේ? අපට අන්න බැරි වෙනවා මේ යෝනිසෝ මනසිකාරී ඉපදෙන වැඩ පිළිවෙල ඉස්මතු වෙන්න. දැන් බලන්නකො මෙතන මේ ශාලා සූත්‍රයේම සමාදම් කරන්න පිළිහිටවන්න මේ කාරණාව කියන්නේ ඒ කායන පස්සනාව පිළිබඳවනේ. එතකොට ඒකෙත්තර හිත එකඟ වෙලා ඒකටම යොමු වෙච්ච ස්වභාවයත් එක්ක ඉන්නවනේ. යථාභූත ඥානි. කය කියන කාරණා යථාභූත ඥානි. ඒ කය පිළිබඳ යථාභූත ඥානය ඇතිවීමත් එක්ක නේද අත්‍ය කායවතිය 57 කියලා ප්‍රතිපදාවේ යෙදීමක් තියෙන්නේ කය පිරිසිදු හොයන්න. පිරිසිදු හොයන්න. දැන් දුක්ඛාර සත්‍ය පිරිසිදු හැවිල්ලක් නේ තියෙන්නේ. දුක්ඛාර සත්‍ය සත්‍ය ඥානය ඇති වෙලානේ තියෙන්නේ. ඇති වුණාට පස්සේනේ පළවෙනිම සත්‍ය ඥානය ඇතිවීම කියන එකනේ. ඊළඟට පිරිසිදු හැවිල්ල. අන්න කරලා ඉවරයි. අන්න එක්නොයි වාසය කරනවා. මෙන්න මේ වගේ හිතලා බලන්න පටිච්චසමුප්පාද ධර්මයේ දැන් පටිච්චසමුප්පාද ධර්මයයි සතිපට්ඨානයයි මෙන්න මේ කාරණා ඔක්කොම ඊතර වෙන ප්‍රතිපදාවක් එක්කනේ. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේදී එහෙනම් හොඳට හිතන්න අපි මේක සේකයක් දකින්නේ කියලා අපි ඒ කාරණා දැන් ඒක සේකයාගේ සිදුවීමනේ. අපි මේ සේක පැත්ත අතහැරලා මේක ඇත්ත නෙමෙයි. මේකේ තියෙන ටික ඒ විදිහට පමණක් ඉගෙන ගත්තොත් අපි අන්න අපට යෝනිසෝ මනසිකාරය උපදිනවා. හැබැයි අපි වරද්දගෙන අපි ඔන්න දා ගන්නවා කෑලි. මෙන්න මේක මේ කියලා අපි දා ගන්නවා. දාගත්තට පස්සේ වැරද්ද අයින් කරන්න මොකද්ද කරන්න වෙන්නේ? ඔය තේරුම් ගත්ත එක වැරදිනේ. එහෙනම් ඔහොම තේරුම් ගත්තා නම් ඔක වෙන්න බෑනේ. හොතපන් වෙන්න ඕනේ නේද? අන්න එතකොට අර කාරණාව උපකාර කරගන්නවා අර වැරද්ද අයින් කරන්න. ආයෙත් ධර්මයට යමු වෙනවා. ආයෙත් යමු වෙනවා. හැබැයි හරියට මේක හොයාගෙන කෙනාට මේ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. මොකද හේතුව? එයාට තියෙන සත්‍ය හැවීම කියන එක විතරයි. එයා සම්පූර්ණයෙන් ඒකේ අර්ථයම හොයනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ පරිසම්පාදේ සහ මේ සියලු දේවල් වල තියෙන එක ඒ ආකාරයෙන් අපි මේ මොකද්ද මේ තියෙන්නේ කියලා හොයන්න බලන්නේ. ඒකේ තියෙන කාරණාව. එතකොට අපි මේ කතා කරගෙන ආවේ නාම රූප පත්‍ය සලආයතන කියන එක. ඒකද අපි ගොඩාක් කතා කරා එදා කතා කරන තැනදී. නාම රූප පත්‍ය සලආයතන කියන කාරණාව පිළිබඳව. මොකද නාම රූප කියන කාරණාවේ කිසිම විදිහකින් රූප උපාදානස්කන්ධය කියලා නැහැ. වේදනා උපාදානස්කන්ධය කියලා නැහැ. සංඥා උපාදානස්කන්ධය කියලා නැහැ. සංකාර උපාදානස්කන්ධය කියලා නැහැ. විඥානික කතා කරනකොට විඥාන උපාදානස්කන්ධය කියලා නැහැ. එතන තියෙන්නේ විඥානේ චක්කු ආදී විඥාන. නාම රූප වල තියෙන්නේ
වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. උපාදානස්කන්ධ කියලාත් නෙමෙයි, ස්කන්ධ කියලාත් නෙමෙයි. උපාදානස්කන්ධ කියලා හෝ ස්කන්ධ කියලා හෝ යෙදුණා නම් එතනදී පනවපු බවක් හම්බ වෙලා තියෙනවා. මොකද ස්කන්ධ කියන එකත් උපාදානස්කන්ධ කියන එකත් දෙකම යෙදෙන්නේ අර 11 ආකාරය කියන කරුණුත් එක්ක. පැනවීමක් එක්ක 11 ආකාර එකක් හරි. අපි එකක් ගමුකෝ. සියුම්ම හම්බුණා. තමා තුළ හම්බුණා. වර්තමානීය හම්බුණා. අපි වර්තමානීය හම්බවීම කතා කරනවානේ. වර්තමානීය හම්බුණා. මොකද්ද? වේදනා ස්කන්ධේ. තව වේදනා උපාදාන ස්කන්ධේ. මොකක් හරි. මොකද අපි සමහරවිට උපාදානය අයින් වුණ කතාවක් එකකුත් යනවනේ. මොකක් හරි එකක් කොන වර්තමානයේ හම්බුණා. මොකද්ද උනේ? වර්තමානයේ තියෙනවා. දැන් තියෙනවා. එහෙම වුණා නම් නාම රූපය කියන එක පටිච්චසමුප්පාද ධර්මයක් වෙලා නැහැ. නාම රූපය කියන එක පටිච්චසමුප්පාද ධර්මයක් වෙලා නැහැ. නාම රූපය කියන එක පටිච්චසමුප්පාද ධර්මයක් වෙන්න විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන එක හම්බෙන්නට ඕනේ. පටිච්චසමුප්පාද ධර්මයක් වුණා නම් නාම රූපය හම්බ වෙන්නේ ඊතර වෙන බවක් කියන එකද අකාලික බවක් කියන එකද ඊතර වෙන බව සම්දිට්ඨික විදිහටද නැත්නම් ඒක තියෙනවා පස්සේ ඊතර වෙනවා. එතනම කාලික බව ඇවිදිලා. එතනම සම්දිට්ඨික බව ඇවිදිලා නැහැ. ඒහිපස්සික බවක් ඇවිදිලා නැහැ නේ හම්බෙලානේ දැන් මේ මෙතන තියෙනවනේ. අයි දැන් වෙන එක. දැන් මේ හම්බෙන එක දැන් මේ හම්බෙන වේදනාව. 11 වන අපි දැන් 11ක් අපි අර මානසික සංකල්පටි දාගන්න යනවනේ. එකක් හම්බුණා නම් ඒක 11ක් පෙන්වන්නේ ඒ 11 ඕනම එකක් කියන කාරණාව පෙන්වන්නේ. හැම එකකම කියන කාරණාව පෙන්වන්නේ. වර්තමානයේ ඉන්නවා. ප්‍රනීත දේ තුල ඉන්නවා. සියුම් එකේ ඉන්නවා. තමා තුලටම යොමු වෙලා ඉන්නවා. ආධ්‍යාත්මය. මොකද්ද මේ? ආධ්‍යාත්මයටම යොමු වෙලා ඉන්නවා කිව්වා. වර්තමානයේ හම්බුණා කිව්වා. ප්‍රනීතයි සියුම් කිව්වා. මොකද්ද? අන්න යමක් එක්ක ඈදිලා. එහෙනම් ඒකට පටිසමුප්පාද ධර්මය කියන වචනේම ගැලපෙන්නේ නැහැ. පටිසමුප්පාදේ කියන එක ගැලපෙන්නේ නැහැ. දැන් බලන්නකො ඒ විදිහට ඉගෙන ගන්නකොට අර ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන එහි පස්සෙක කියන එක කතා කරන්නේ නැද්ද? යෙදෙන්නේ නැද්ද? ආයෙත් ඒ ධර්මයේ ගුණය කියන්නේ එහි පස්සෙක ඒව බලව කියනවා. එතකොට අර මුලින්ම කෙනාට අර සමාදන් කිරිල්ලක් නේ කියන්නේ. මොකටද ඥානයේ පිනිස? නාම රූප යථාර්ථයේ පිනිස. නාම රූපය පිළිබඳව විග්‍රහය ඒක පැහැදිලි වෙන්නට ඕනේ. ඒක කියලා දෙන්නට ඕනේ. ඒක විස්තර කරලා දෙන්නට ඕනේ. බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට. හැබැයි සේකයා එයාගේ තියෙන්නේ නාම රූපේ පිරිසිදු හොයනවා. අත නාම රූපේ දැන් අපි ගත්තොත් සම්මාදිට්ඨි සූත්‍රයේ හැම ආර සත්‍ය නුවණනේ තියෙන්නේ සෝතපන්න වීම. ඊළඟට සේකයා කරන ඒක පිරිසිදු හොයනවා. ඒ සංකත ධර්මයක්. එහෙනම් අපි බලන්න වෙනවා දැන් මේ කාරණාවේ තියෙන සියලුම විස්තරේනේ නාම රූපේ පිළිබඳව. දැන් බලන්න දැන් ඔන්න එහෙනම් වේදනාව සංඥාව චේතනාව වේදනාව සංඥාව චේතනාව දැන් මේක හොයන් යනකොට මේකට ප්‍රත්‍යය විඥානය මේක හොයන් යද්දි ප්‍රත්‍ය විඥාන නමුත් මේකේ කරුණු ටික බලන්න වෙනවනේ විදිනවා ප්‍රනීත බවක් දැන් හොඳට හිතන්නේ ප්‍රනීත බවක් දැන් ආධ්‍යාත්මය එහෙම අපට ලැබුණොත් නාම රූප තුල විදීම විග්‍රහයද නෑනේ. එහෙම යෙදීම එක්කම මොකද්ද වෙන්නේ? හොඳට සිහියක්, හොඳ අවධානයක්
ඕච සෝතෝ වෙලා ඒ කාරණාවම අර්ථ උපරීක්ෂණය කරන්න යමු වුණොත් මේ ඔක්කොම මොකද්ද? විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම. විදීම, හඳුනා ගැනීම, චේතනා. මේ කාරණා එක්ක ගන්නකොට අපි අර කරුණුත් හිතන්න ගියොත් යමකට ලං කරලා දැන් වර්තමානයේ ඇතුළට තමාට ප්‍රණීතත්වයට ලං කරලා ඒ විඳිනවා කියන එක බලන්න ගියොත් බුදුරණවහන්සේ පෙන්නපු විදීම නෙමෙයි හම්බෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු විදීම නෙමෙයි හම්බෙලා තියෙන්නේ. හම්බෙලා තියෙන්නේ මොකද්ද? හම්බෙලා තියෙන්නේ අපට තවත් දෙයක් ලං කරලා. ඒ කියන්නේ පැවැත්මක් ලං කරලා. මෙන්න මේක හොඳට හොයාගෙන යනකොට මෙන්න මේ වැරද්දක් මෙහෙම නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් තව විමසන්න යන්න වෙනවා. ඇත්තටම ගත්තොත් හොඳට හොයලා ගත්තොත් දැනගත්ත දේ කියන කාරණාවට එහා ගිහිල්ලා ඒ සියලු විදිහට මේ දැන් කියන කාරණා මේ දැන් වින්දා මේ දැන් වර්තමානයේ හඳුනාගත්ත වර්තමානයේ හිතුණා මෙන්න මේ කාරණාව ඒ ඔක්කොම එක් ගත්තට පස්සේ දැනීම දැන ගැනීම කියන එකක් ඉදිලා නැද්ද? දැනගෙන. හැබැයි දැන ගැනීම දැන්නේ වර්තමානයේනේ. දැන ගැනීම. ඇතුළෙන්නේ තමා තුළින් දැන ගැනීම. ආයි දැන ගැනීම ගැන හොයන්න ඕනේ නැද්ද? දැන ගැනීම ගැන හොයන්න වෙනවා. එතකොට ඔන්න දැන ගැනීම ගැන හොයාගෙන යනකොට අර සංඛාරය කියන කාරණාව නැත්තම් ඇති බවක් පිළිබිඹු වෙනවනේ. ඇති බවක්ම මෝඩකමනේ. ඇති බවක්ම මෝඩකම. හැබැයි මේ කරුණු අපි හොයාගෙන ගියාට අපිට මේ කාරණා දැන් ඔය දිගට විමසන්නනේ ඔය ඉඳී තියෙන්නේ. මම හිතන්නේ මම ඔය කීප ටික අවධානය යොමු කරලා බැලුවා නම් හොඳට විදීමක් හඳුනා ගැනීමක් චේතනාවක් කියන කාරණාවට අපට ලං වෙනකොටම අපට කන්ද වශයෙන් හම්බෙලා යමකට ලං වෙලා දැන් කියන කාරණාවක් එක්කම ගත්තාම මේ සියල්ලක්ම එදිලා තියෙනවා දැන ගැනීමක් කියලා. දැනගැනි. හැබැයි මේවා අපි මේ හිතලා මේ ශ්‍රද්ධා මුල්ල හිතලා මට හම්බ වෙන්නේ. ශ්‍රද්ධා මුල්ල හිතලා. ඒ ශ්‍රද්ධා මුල්ල හිතපු කාරණාව ඔස්සේ අපි තුල ඒ හිතීම කියන කාරණාවක් හැදෙනවා. ප්‍රත්‍යක්ෂයෙන්ම බලන්නකො හොඳට හිතලා අල්ල ගැනීම කියන කාරණාවකට නිරවුල් භාවය අල්ල ගැනීමකට කියන කාරණාවකට ඒ එක පමණක් හිතද්ද ඉඩක් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි මොහොතක හරි හිතුවොත් මේකයි ඇත්ත කියලා ආයේ අල්ලගෙන ඒක එක නෙවෙයි හිතුවේ හිතපු දේ ඇත්තයි කියලා අල්ලගත්තා. හිතපු දේ ඇත්තයි කියලා දැනගත්තා. ආයෙ හිතන්න වෙනවා. එහෙනම් දිගටම ඉතුරු වෙන්නේ ඒ අනුව මානසිකාරයක් නෙමෙයිද? යෝනිසෝ මානසිකාරයක් නෙමෙයි දිගටම ඉතුරු වෙන්නේ. දැන් ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් ඒකට යොමු වීමක් නැද්ද? ඇයි ඒ අනුව යොමු වෙන්නේ? ඇයි ඒ අනුව හිතන්නේ? ඒ අනුව හිතනකොට ඒ හිතීම එකම යථාභූත ඥානයකට නේද ඉඩක් ලැබෙන්නේ. දැන් හැබැයි යන්න වරද්දව ගත්තොත් සෝතපන්න කෙනානි කියලා එදා ගන්න වෙනවා. වරද්දව ගත්තොත් මේ ඥානෙ එන්නේ.
වරද්දවගත්තොත් දාගන්න එනවා. ඇයි ආයෙ අපිට පහරක් දීලා අයින් කරගන්න. හැබැයි වරද්දවා ගන්න නැති වුණොත් එහෙම හැම වෙලෙම මොකද වෙන්නේ? යන් කතා කරනවා. ඒ පස්සේ වර බලව කියලා කතා කරනවා. ඒව බලවනේ ධර්මයේ ගුණේ. අපට වර බලව කියනවා. එහෙම නැතුනොත් අපි අහු වෙනවා. එතකොට ඔන්න මේ විදීම හඳුනා ගැනීම චේතනාව. දැන් මේකට සිහියක් පිළිටවා ගන්න වෙනවා. ඇයි? නැත්නම් ඔක කියපු කාරණාව අපි කැලේ ටික හලා ගන්නවනේ. මතකද මම කිව්වා මේ ධර්මයට යමු වෙනකොට ඒ අහපු කාරණාවට යමු වෙනකොට ඒකේ අර්ථය හොයන්න යමු වෙනකොට බලෙන් වර්තමානයක් හොයන්න දෙයක් නැහැ. බලෙන් ප්‍රායෝගිකත්වයක් හොයන්න දෙයක් නැහැ. ඇයි මේකේ කියලා තියෙන ප්‍රායෝගිකත්වයකට යෙදීමක් නේ. ඕන් එහෙනම් මම දැන් නාම රූප හොයන්න පටන් ගන්නවා. මාතුලින් දැන් හොයන්න පටන් ගන්නවා. කියලා තියෙන්නේ ඒකනම් ආයේ මට ඒකට යමු වෙච්ච තැනදී මම ආයේ මැදිහත් වීමෙන් බලෙන් කරන්න ඕන වෙයිද? අපට බලෙන් මං මැදිහත් වීමෙන් කරන්න ඕන වෙන්නේ මොකක් එක්ක වුණොත්ද? තවත් මොනවා හරි දේවල් අපි තුරට ආවහම එක්ක හොතාපන්න වෙන්න ඕනේ. එක්ක අරේ මාර්ගයක් වඩන්න ඕනේ. එක්ක අපට අරව උපදින්න ඕනේ. මොනවා හරි දෙයක් එනවනේ. මේකම හොයන්නේ. මොනවා හරි දෙයක් එන්නේ නැහැ. මේකම හොයද්දි මොනවා හරි දෙයක් එන්නේ නැහැ. මේකම හොයන්නේ නැති වෙන්නවා සෝතාපන්න වෙන්න ඕනේනේ. අනිච්ච සම්මර්ථන වෙන්නට ඕනේනේ. යෝනිසමනසිකාරය උපදින්නට ඕනේනේ. අරවා වෙන්නට ඕනේනේ. දැන් ඔය කරුණ කිව්වේ නෑ නේද බුදුරණවහන්සේ මූලිකයට? කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? කියන්න ඕනේ. ඒක වෙනවනේ. ඇයි හරියට අහුම්කම් දීලා ඒක මොකද්ද කියලා ඒකට නොමනසිකාරයක් එදෙනවනේ. අපි ඒක අපට මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ අපි දැන් ඇත්තටම ගත්තොත් අර වැරදි ටික අයින් කරගන්න. වැරදි ටික අයින් කරගෙන තවත් වැරද්දක් තියාගෙන හරියන්නේ නැහැ. වැරද්ද අයින් කර ගැනීමට අර සියලු දේවල් උපකාර. දැන් බාහිර නම් ඒවා කොච්චර උපකාර වුණාද අර වැරදි දේවල් අයින් කරගන්න. තවත් අපිට බලන්න තියෙනවා. අපි ඒක අල්ලගෙනනේ. කොල්ලූපමංගෝ ධම්මං දේශෙස්සාමි කියන කාරණාව යෙදෙන්නේ සෝතාපන්න වුණාට පස්සේද සෝතාපන්න මාර්ගයත් එක්කද? පහුරක් කියලා හම්බෙන්නේ බැඳ ගන්නකොටම නෙන්නේ. දැන් අපි අර ඉගෙනගත්ත අනිච්ච සම්මර්ෂණයක් යෝනිසෝ මනසිකාරය සෝතාපන්න කෙනෙක් දකිනවා. ඔන්න ඔය වගේ ගොඩෝක් දේවල් අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ ඇයි? අර තියෙන ලොකු දේවල් ටික විනාශ කරගන්න. අර මූලිකයට අවශ්‍ය වුනේ නැත්තේ ඇයි ඒවා? ඒවා විනාශ වෙලා. විනාශ වෙලා නේ මේකට හරියටම අහුම්කම් දෙන්නේ. දැන් අරව මොනවද? ඒවා අර ඒ අනිච්ච සම්මර්ථනයේ යෝනිසෝ මනසිකාරයේ ඔය ඔක්කොම කරුණු ටික අපි ගත්ත දේවල් හතරංග වූ නැවක්ද? ඒ කාරණා තුළ ඉස්මතු වෙන දේවල් නෑ නේද? පහුරක් ඒකත් නේ. බුදුරණවහන්සේගේ ධර්ම පරියායක් නේ. පහුරක්. එහෙනම් ඒක සිද්ධ වෙන්නට ඕනේ. අර අපේක්ෂාව අතහැරෙන්නට ඕනේ. එතකොට ඔන්න ওই විදිහට අපි හිතන්නට ඕනේ. ඇත්තටම ගත්තොත් හරියටම ධර්මය අහද්දි හරියටම අහද්දි මං යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. යෙදෙන්නේ. යෙදෙන විදිය යෝනිසෝ මනසිකාරය. අනිච්ච සම්මර්ථනය කරන්න ඕනේ. යෙදෙන්නේ නෑ. යෙදෙන විදිය අනිච්ච සම්මර්ථනය. ඊළඟට මං සෝතාපන්න වෙන්න ඕනේ. යෙදෙන්නේ නෑ. යෙදෙන විදියෙන් සෝතාපන්න වෙනවා. හොඳට හිතන්න. ඒ යෙදෙන විදිය පැහැදිලි කරන්නේ. එතකොට ඔන්න වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. එතකොට අපි මේකේ ඉතුරු ටික අපි තව කතා කරමු. මේවට හේතු විඥානයනේ.
මොකද දැන් මේ ටිකේ මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් ටිකක් ගන්න තියෙයි. අපි ඒ ගැන සාකච්ඡා කරමු. අනිත් සාකච්ඡාවදී තව අපි ඒ කරුණු පිළිබඳව තව සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. ත්වන් සරණයි. ත්වන් සරණයි සයන්ස. අද ඉස්සර කරපු කාරණාවත් එක්ක අර ශාලා සූත්‍රයේ කාරණාවත් එක්ක මේ දැන් සත්‍ය කෘත්‍ය කියන ඒ පරයයේදී දැන් කෘත්‍ය කිව්වහම අපිට එන්නේ යමක් කරන්න වගේ කාරණාවක් නේ. හැබැයි එහෙම නෙමෙයි කියන එක අද ඉස්මතු කරාන සංසය ඔය පරයයත් එක්ක පොඩ්ඩක් ඒ අර සත්‍ය කෘත්‍ය කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඒ සංසය අද ඔය කතා කරපු කාරණාවත් එක්කම. ත්වන් සරණයි. ත්වන් සරණයි. ඇත්තටම ගත්තොත් ඔය තුනෙම කෙනෙක් මැදිහත් නොවන බව අර ටිකෙන් හොඳට ඉස්මතු වෙනවානේ. කෙනෙක් මැදිහත් වීම නැතුව මම ඇත්තටම අනිත් ටිකේ නම් කෙනෙක් මැදිහත් වීම කොහොමද දෙන්නේ නැහැනේ. දැන් සත්‍ය ඥානීය කියන කාරණාවට යොමු වෙන්නේ තහබුත ඥානීය පිනිස ඒ යොමු වීමත් එක්ක ඒකෙත් ඉස්මතු වෙලා එන්නේ අර අපි ගත්තොත් චංකි සූත්‍රයේ සත්‍ය රකින්නවා. මේ සත්‍යයි අනික්ක බොරු කියන මේ කෝණයේ නැති කෙනෙකුටනේ. දැන් ඔන්න ඔය කෙනෙක් දැන් ඒ කෙනාගේ කොහොම ලක්ෂණයක්ද කරන්නේ? අන්න එවැනි කෙනෙක් ධර්මය අහනකොට ගම්භීර ලෝකෝත්තර එතකොට ඒ බවම ඉස්මතු වෙලා ඒ ධර්මය අහනකොට මොකද වෙන්නේ? එයාට ඉස්මතු වෙන්නෙම ගම්භීර නම් සත්‍ය නම් රකින්නේ. අන්න බලන්න. ගම්භීරයි කියන්නේ ගැඹුරුයි, දකින්න අමාරුයි, අවබෝධ කරගන්න අමාරුයි. ඊළඟට සත්‍යය රකින්නේ. දැන් මේ දෙක පොඩ්ඩක් හොඳට හිතලා බලන්නකො. සත්‍යය රකින්නේ ගැඹුරුයි, අවබෝධ කරගන්න අමාරුයි. රකින්නේ සත්‍ය නම් වෙන මොකුත් නැහැනේ. ජීවිතේ සත්‍ය රකින්න එක. ගැඹුරුයි අවබෝධ කරගන්න අමාරුයි නම් ඒක මොකද්ද? ඒ ඇහිච්ච දේ මොකද්ද? හිතන්නේ එකනේ. ඇහිච්ච දේ මොකද්ද? ඒක ඒ කියපු කරුණු එක්ක ඒකට අනුව කල්පනා කරනවා. කල්පනා කරනකොට සත්‍යනේ රකින්නේ මෙයා. සත්‍ය රකින්නකොට දැන් ඒ කල්පනා කරන කෘත්‍යය තුලින් ඒ කල්පනා කරන කෘත්‍යය අරක නෙවෙයි. කල්පනා කරන කෘත්‍යය තුලින් ඒ ගම්භීර බව පෙන්නපු දකින්න අමාරු අවබෝධ කරගන්න අමාරු පෙන්නපු දහම්පරියාය ඒකේ යථාභූත ඥානීය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යථාර්ථ වශයෙන් ඒ කරුණ ඒ පෙන්නපු කාරණාව ඥානීය ඒක ඇත්තට පෙන්නපු කාරණා කියන්නේ වෙන අලුත් දෙයක් නෙමෙයි. එතකොට ඒ කාරණාව පිනිස නෙවෙයිදී මානසිකාරය ඉදලා තියෙන්නේ. එකට කියන සත්‍ය ඥානය තියෙනවා කියලා ඒ විදිහට කරාම. එතකොට ඒ කරන්න පටන් ගන්න කෘත්‍ය. එතකොට මේ කෘත්‍ය ඥානය නෙමෙයි කරන්න පටන් ගන්න එකේදීම යෙදිලා නැද්ද? සත්‍ය රකින්න චින්තනයත් එක්ක ගහම්බිර අවබෝධ කරන අමාරු දේ විමසන්න යමු වෙනකොට යෙදිලා නැද්ද? ප්‍රත්‍යක්ෂයෙන්ම වේදනාව විදීම හඳුනා ගැනීම දැන ගැනීම කියන මේ කරුණු ඒ යෙදිච්ච තමා කියලා යෙදිච්ච කරුණු වැරදි කියන එක ඉදිරිය නැද්ද? යෙදීමේදී කරන ක්‍රියාවෙක් යෙදීමේදී ඒ යෙදිච්ච නිසානේ අරක හිතන්නේ. යෙදිච්ච නිසා දැන් ප්‍රතිපදාවේදී යෙදිලානේ. දැන් එයාට හිතෙනවද ඕ මං හොයාගත්තා මොකද්ද වේදනාව තමයි කියලා ගත්තා වැරදි කියලා මං හොයාගත්තා. එහෙම ලැබිලා නෙමෙයි යෙදිලා තියෙන එක. ලැබිලා නෙමෙයි යෙදිලා තියෙන එක. ඒ ගත්ත වැරද්දත් එක්ක ඊළඟට ඒ ඥානියට ආවට පස්සේ අන්න මොකද්ද වුනේ? ඒක ඥානියක් බවට පත් වුණා. ඇත්තනේ කියලා. අන්න දැන් මොකද යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැත්තේ මොකද්ද?
මට හඳුනා ගැනීම වැරදි බව මම ගත් එක වැරදි. එහෙම දෙයක් දෙන්නේ නැහැ. කියන්නේ හඳුනා ගැනීම තමා කියලා ගත් එක වැරදි කියලා හම්බෙලාද නැහැ. හඳුනා ගැනීම තමයි කියලා ගැනීම න වෙලා. න වෙලා තිබුණා. හැබැයි අර අතීත අනාගත වර්තමාන කියලා මේ පැවැත්ම කියන කාරණාව එක්ක පැවැත්මක් තියෙනවා. දැන් මෙන්න මේ කාරණාව එක්ක සිහිය ලැබෙනවා. සිහිය. මොකක් එක්කද සිහිය ලැබෙන්නේ? අන්න ඒකට තමයි අර සිහිය ලැබීමට අපි අර සූත්‍ර ගණනාවක් කතා කරේ. අතීත අනාගත අනිත්‍ය නම් පච්චුප්පන්නං කෝපන වාදෝ. ඊළඟට අර ප්‍රඥාව ඉස්මතු වෙන ප්‍රශ්නිකදී අරුබුදයකදී. මොකද්ද ඉස්මතු වුනේ? සිහිය. මොකකටද සිහිය? සිහියේ හේතුනේ මම මොන හරි කරගන්නද? නෑ. බෝධිය. මොකද්ද බෝධිය? ඇත්ත බෝධිය. මොකද්ද ඇත්ත බෝධිය? දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ඇත්ත බෝධියනේ. වෙන දෙයකට මම සිහිය යොමු කරාද? මම සිහිය යොමු කරාද? හේතු එක්ක සිහිය යොමු වුණාද? ධර්මය සත්‍යයනා කරනකොට, ධර්ම දේශනා කරනකොට, සමත විපස්සනා කරනකොට, නැත්නම් තවත් මොනවා හරි කරනකොට මොකද දෙන්නේ? සතිය. මොකටද? බෝධියට. ධම්මවිචේ බෝධියට. කෘත්‍ය නෙමෙයිද? මමද කරන්නේ. මග කෘත්‍ය. මගෙන් කෘත්‍ය වෙනවා. මාර්ගයෙන් කෘත්‍ය. වෙලා ඉවරයි. විසංයුත්තයි. වෙලා ඉවරයි. විසංයුත්තයි. හැබැයි විසංයුත්ත කියන කාරණාව ඒකනේ දසංගේ සමන්නාගත කියන කාරණාව පැහැදිලි කරන්නේ. නිවීමත් එක්ක අන්න විසංයුත්ත බව. විසංයුත්ත වුණා මිසක් විසංයුත්ත බව හම්බුණා නෙමෙයි. කෘත වෙලා ඉවරයි. කෘත ඥානෙ. දැන් මේකේදී වැදගත්ම දේ තමයි දැන් මේ හැම එකක්ම එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් මෙහෙම අපි එහෙනම් හරි සත්‍ය ඥානයට යන ටික ඉගෙනගෙන අපි ඒක කරනවා. ඒ යථාභූත ඥානෙ. අර ටික ඉගෙන ගන්න ඕනේ. ඒ කට්ටිය දැන් අපි ඒ ඉගෙන ගන්න ඕනේ කියන කාරණාව දාපු තැනම මේ කරුණට යන්න විදියකුත් නැහැනේ. ඇයි? එහෙම කට්ටියක් ඉන්නවනේ. පරියාය අනුව මානසිකාර්යය දෙන්න නෙමෙයි වෙන්නේ. එහෙම කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියනේ කරන්නේ. අපි දැන් අපට ඕන දේ කරමු. හිතන්න පටන් ගන්නෙම මොකක් එක්කද? හිතන්නේ නෑ එතකොට ඒක. හිතන්නේ නෑ. එහෙනම් අර පරියායවල ටිකක් නිරවුල් කරගන්න හිතන්න වෙනවනේ. එහෙනම් බලන්නකො මේ බුද්ධ වචනේ රහතන් වහන්සේ ගැන කිව්වත්, සීකයා ගැන කිව්වත්, පුතඥය ගැන කිව්වත්, ඒ දකින්න ඕන විදිය කිව්වත්, මොනවා කිව්වත් ඇහෙන කාරණාව ඔස්සේ යෝනිසමනසිකාරයක් උපදින්න ඉඩ තියෙන්නේ. හැබැයි අපි යෝනිසමනසිකාරයක් ඉඩ තියෙන්නේ කියලා අපි කරන්න යන්නේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒකට අර විග්‍රහ ටික අවශ්‍ය වෙන්නේ වෙන්වෙන් වශයෙන්. කරන්න යන්න එක වෙනම එකක්නේ කෘත්‍ය හැටියට. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම පොඩි වීඩියෝ එකක් කරලා දැම්මා. ඒකදී ඉස්මතු කරලා පෙන්නවා මේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට කරන්න ඕන කියන එක. එතකොට එහෙනම් ඒකදී කරන්න ඕන කියන එක අපි ලොප් කරන්න වෙනවා ඉස්සෙල්ලාම. ලොප් කරලා බුදුරජාණන් වහන්සේ කිව්ව විදිය කියන එක ඉගෙන ගන්න වෙනවා. හති සම්පජාන්‍ය පුරුදු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට. එහෙනම් හති සම්පජාන්‍ය පුරුදු කරන්න ඕනේ කියන එක ලොප් කරන්න වෙනවා. බුදුරණවහන්සේ කිය විදිය කියන එක ඉගෙන ගන්න වෙනවා. අපි ඔන්නෝක අපට අමතක කියලා අපි ලොප් කරනවා මොකද්ද? බුදුරණවහන්සේ කිය විදිය කියන එක ලොප් කරලා හති සම්පජන්ණය කරන්න යනවා. ආනාපානෙ කරන්න යනවා. පටිසම්පාද දකින්න යනවා. තව මොනවා හරි කරන්න යනවා. ලොප් කරා මොකද්ද? බුදුරණවහන්සේ කිය විදිය කියන එක. කලයුත්තේ අරක බුදුරණවහන්සේ කිව්ව විදිය කියන එක අයින් කරන්න යනවා. එහෙම නැතුව බලන්න අපි මේ ධර්මපරියාය මං හිතන්නේ ගියේ සාකච්ඡාවේදී පැහැදිලි කරේ
අලුතෙන් දේශනාව බලනකොට ඒක අලුතෙන් බලන්න ඕනේ කියලා. අලුතෙන්ම බලනකොටනේ ඒකේ දැන් අපි දන්න දේවල් නැහැනේ. අලුත් දේවල් ඉගෙන ගන්න. හිතන්න දේ වැඩි. අපි හොයන්නේ සෝතාපන්න වෙන්න නෙමෙයි. අනිත්‍ය සම්වර්ධනය කරන්නත් නෙමෙයි. සක්කාය දිට්ඨිය හොයාගන්නත් නෙමෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නත් නෙමෙයි. වෙන මොකක් හරි කරන්නත් නෙමෙයි. මොකද්ද හොයන්නේ? බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කියලා. හැබැයි මෙතෙන්ද එන්න අපට අර ටික ඕනේ වුණා. අන්න එතනදී සත්‍ය ඥානයට යොමු වීම සඳහා සිදුවිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අර සත්‍ය ගවේෂී බව යුක්තව ගම්භීර දුද්දස දුරනුබෝධ සන්තපනීත අතක්කාවචර නිපුණ පඬිත වේදනීය වූ ධර්මයට යොමු වීම කියන එක. ඒ සිදුවීමම ප්‍රතිපදාව එක්ක යොමු වෙනවා. ආයි පුජ්‍යල සම්බන්ධයක් ඒවා එකක් ඒ චින්තනයක් අදාළ නැහැ ඒකට. එවැනි අය ගැන කියලා දෙනකොට ඒකත් ධර්ම ශ්‍රවණයක්. ඒ අයගේ ස්වභාවය මොකද්ද ඉස්මතු කරේ? ඒකට අනුව ආයේ ඒක මොකද අපි තුන රහතන් වහන්සේ ගැන නිබ්බාන සූත්‍ර ගැන ඒකට අනුව හිතන්න තියෙන්නේ. ඒකත් ගැඹීර දුද්ද සැදුරන්න බෝධයි. කිව පරියාය ගැන හොයන එක. ඒ විදිහට තමයි සත්‍ය කෘත්‍ය කෘත කියන ඥාන යන් ඉස්මතු වෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං සංසතරවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට දැන් කියදී මතක් නේ බං පැහැදිලි කරලා දෙර පච්චේපච්චුප්පන්න සූත්‍රය කියන්නේ අර බුදුහාමුදුරුවෝ මේ මොකද පටිසම්පරිකරණ ජාතිපච්චය වික්ක ජරා මරණ ගෙන් කියලා ඊළඟ උපාදෝව තථාගතවන් උපාදෝව තථාගත කියලා චිත්තාවා සා ධාතු ධම්මතිරි ධම්ම නියාමතා ඉදප්පච්චේතා කියලා කියන එක සුද්ධාන්තන තථාගතෝ අபிසම්බුච්චති විසමේති. දැන් බුදුහාමුදුරුවෝ දහම් ස්වභාවයක් මේක ධම්මතිරි ධම්ම නියන්ත මේකක් ගැන ඉදිරියට යන්නේ මිනිස්සු ගැන නෙමෙයිනේ මේ ඒක දකින්නවද නැද්ද දැකලා නිදහස් වුණාද ඒක මිනිස්සු ගැන කතා කරන්නේ කියන්නේ මේ ධම් ස්වභාවයක් ඉදිරිපත් කරා ඒ පස්සතාපිචා කියලා කියන්නේ එතකොට දැන් ඒකම ගත්තහම ඒක ගැන කුතුහලයක් ඇතිවිච්ච කෙනෙකුට මොකද්ද මේ ධම් ස්වභාවයක් නම කීවේ කියලා හොයන්න යනවා මිසක් මේ විකාර මිනිහත් කවුද දැක්කේ වික දකින්න කෙනාට මොන නම කීවද දැක්කේ නැති කෙනාට ඒව එකක්වත් ඉන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියපු දේ මේ දැන් කියන තියෙන මේ කිරිම බුදුහාමුදුරුවෝ මෙහෙමයි මේ අවබෝධ කරා වේදුවා පඤ්ඤ පේති ඔය හැම වචනෙම කියන්නේ විවර කරා ඉති ඒක පස්සතාති චාක කියලා නේ. ඉතින් එතකොට එහෙම ඒ දහම් ස්වභාවය කියන ධම්මතිති මේ ස්වභාවය කියන එක මේ අහපු කෙනෙකුට ඒක මෙයා දකින්නවද අරයා දකින්නවද එහෙම දැක්කේ නැත්නම් මොකද ඒක වැඩක් නැහැ නේ කිසි වචනයක් නේ සෝමනස. පොඩක් මට එහෙම හිතුණා ගන්න තෙරුවන් සරණයි. ඇත්තට මේක ලස්සනයි. ඒකේ මහා මොකේද පච්චේපච්චුප්පන්න සූත්‍රයේ තියෙන කාරණාව එක්ක දැන් ඇත්තටම සම්පූර්ණයෙන් අර පුජ්‍යල විග්‍රහ ඔක්කොම මේ කතාවක් යෙදෙන්නෙම නෑ. අපි ඔකට ඒක දාගන්න ගියාම ඔන්න ප්‍රශ්නයක්. ඊළඟට තමයි තව පැත්තක් ඔක වැරද්දක් හිතන එකක් තමයි දැන් මේ ධර්මයක්නේ විග්‍රහ කරන්නේ ස්වභාවයක්නේ විග්‍රහ කරන්නේ මේක මොකද්ද කියලා හොයන්නේ මේ මොකද්ද මේ කියන්නේ කියන එක හොයන්න යන්නට ඕනේ නැත්තේ. ඊළඟට ආයෙ මේ අනිත් පැත්තෙන් සමහර වෙලාවට සමහර අය හිතන ගන්න මේක තියෙන දැන් අපි බුදුරණවහන්සේ මේ ස්වභාවයක් පෙන්වන්නේ ඊළඟට දැන් මේක කියලා දෙන්න ඕනේ කියලා දෙන්නනේ කෙනෙකුට යොමු කරන්නේ මේක බුදුරු පහළ වුණත් නැත්නම් මේක මෙහිමමයි මේක ඉවර කරේ බුදුරජාණන් වහන්සේ. එතකොට අර අඥානකමින් මේකට යොමු වෙන්න ගියාම ආයෙ වෙන එකක් තියෙනවා මේක තියෙන එකක් කියලා. තියෙන බවක් නෙමෙයි ඉස්මතු කරන්නේ ස්වභාවයක් කියලා. එතකොට එහෙනම් කිසිම විදිහකින් අර තව කෙනෙක් ඇඳලා මේ කෙනෙක් ඉන්නවා මෙයාගේ මෙහිමයි එහෙම කතාවක් සෝපාසේ සූත්‍රය ඉගෙන ගත්තේ ඒකේ ලස්සන පැහැදිලි කරේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්නේ මේ ප්‍රමාද වෙයි කියලා මම කිව්වේ නෑ කියනවා. බලන්නකෝ ඉතින් බුදුරණවහන්සේගේ ස්වභාවය. එතකොට එහෙනම් දැන් අපි ගත්තොත් ඔය දැන් කවුද කුසාතිලා මේ කට්ටිය ඒ කිසි කෙනෙක් ඇවිදිලා ඒ පුජ්‍යලයේ ස්වභාවයක් ඇහුවේ නැහෙනේ. දැන් බලන්නකෝ අඩුම ගිහි අය අපට මේ ජීවිතේ යහපත් කරගන්න පරලොව සුගතිය පිණිස ඊළඟට අවබෝධය පිණිස ධර්ම පරියායක් කියන්නේ. සෝතාපන්න වෙන්න කියන්නේ මෙව්ව කරන්න කියන්නේ රහත් වෙන්න කියන්නේ එහෙම මෙව්ව නෑ.
එතකොට දැන් මේ කියන හැම පරයයන් බැලුවොත් එහෙම තියෙන්නේ. දැන් අපි මේ ඔක්කොම ඇත්තටම දැන් මේක තියෙන ඉගෙන ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්නයක්. ඉගෙන ගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්නයක්. ඉගෙන ගැනීමේ දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් ඉගෙන ගැනීමේ ප්‍රශ්නයක් කියලා නෑ. හරියට ඉගෙන ගත්තා නම් ඒක ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්නයක් වෙච්ච නිසා තමයි අපි අර වෙන වෙන කෑලි නැත්නම් අර වෙන වෙන කෑලි කියන්නේ මේ අපි අර අපේ මනසට දාගත්ත ටිකක් තියෙනවනේ. ඒ ටික අපි එකට ආදේශ කරගන්නේ. නැත්තම් බුද්ධ වචනේ ගත්තොත් අර විදිහේම පුජ්‍යල සම්බන්ධ කරලා නැත්තම් මේ පුජ්‍යලයේ කියන කාරණාව එක්ක කියන පුජ්‍යලයේ කියන කාරණාවේ දහම් පරයයක් පෙන්නනවා. ඒ දහම් පරයය පෙන්නන්න ඒකට තව පැති ගොඩාක් ඉවර කරගන්න වෙනවා. අපි ගත්තොත් මම කලින් කිව්ව නිබ්බාන සූත්‍ර පිළිබඳව කතා කරන්න කොච්චර පරයයක් ඉගෙන ගන්න ඕනද? ඊළඟට මූලපරයය සූත්‍රයේ සබ්බදම් මූලපරයයන් වබික්වේ කියලා දේශනා කරන්නේ සීල ධර්මයන්ට මුල් වෙන පරයය කියලා. ඒකෙදි සේකයා කියන කාරණාවේදී ඒ පැහැදිලි කරන කියන කාරණා අපි දාගන්නේ සේකේ ඉන්නවා කියලා එකත් එක්කනේ. අපි බලන්නේ නැහැ එතන සේක කියන්නේ මොකක්ද? ඒ දකින්න කෝනේ මොකක්ද? අපි ওই පරයයනේ බලන්න ඕනේ නැත්තේ. අපි සේකේ කියනවා එයා ඔහොම දකි. අපි සේක කියන්නේ මොකද්ද? ඒ දකින්න කෝනේ මොකද්ද? මේ දෙක බලන්නේ නෑ සේකේ කියනවා එයා දකි. අපි දැන් සේක කට්ටිය දන්නවා. හරි පුදුමයි. දැන් අපි හොතපන්නයි ගැන දන්නවා. රහතන් වහන්සේලා ගැන. හැබැයි බුදුරන් වහන්සේ අර මට මතක නෑ සූත්‍රේ නම නම් සමානාත්මතාවය ගැන විග්‍රහ කරන්නේ නම් බුදුරන් වහන්සේ හොතපන්න කෙනා ගැන ඒක සමානයි කියලා. සකදාගාමිත් එක්ක සමානාත්මතාවය පෙන්වන්නේ. ඒ විදිහට. දැන් අපට නම් තියෙන දේ තමයි අපි දැන් සෝතාපන්න අයත් දන්නවා. සකදාගාමී ගැනත් දන්නවා. අනාගාමී ගැනත් දන්නවා. රහතන් වහන්සේ ගැන දන්නේ නැහැලු. රහතන් වහන්සේ ගැන දැනගන්න හොතපන්න වුණාට පස්සේනේ. හොතපන්න කෙනා ගැන දන්නවා. ඔය හොතපන්න කෙනා නුඹ දකින්නේ. අපි නෙමෙයි. ඒ කියන්නේ අපි අර ඥානය කියන කාරණාවයි කෙනා කියන කාරණාවයි පටලවාගෙන. එහෙම නැද්ද බලන්න කොදුවට ඉතලා. අපි මේ කරුණු ගත යුතු දැන් මේ සියලු කරුණු ගත යුත්තේ මොකක් එක්කද? අපි වැඩපිළිවෙල එක්කනේ. වරද්ද ගන්න දේවල් විනාශ කරගන්න. ඒතෝ ලෝකයට කියලා දෙන්නද? නෑ ලෝකයට කියලා දෙන්නේ නෙමෙයිනේ. මේ අපේ වැඩපිළිවෙලට. එහෙනම් ඉගෙන ගැනීම නෙමෙයි වැරද්ද. ඉගෙන ගත්ත ක්‍රමයේ වැරද්ද. අර සත්‍ය ගවේෂ චින්තනයත් එක්ක අර ගම්භීර දුරන්න බෝධිපවත් ඉගෙන ගන්න යමුනහන එතකොට අන්න ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙනවා ඊළඟට තමයි දැන් අපට මෙහෙම එකක් තියෙනවනේ සමහර අයියෝ අපරාධි අපට හිතෙන්නේ නැහැනේ අපි මේ යම් කිසි හරි මෝරා යෑමකට යමුනා කියලා. ඇයි අපට මුලින්ම දැන් අපේ හැකියාව ඇති තැනදී අපි මුලින් මේ ඒ විදිහටම යමු වෙන්නේ. අපි හිතන්නේ අපිට මුලින් මෙහෙම යමු වෙන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද? එහෙම යමු වෙනවනේ එහෙනම්. හැකියාව නැති නිසා. එහෙනම් ක්‍රමානුකූලව හැකියාව වර්ධනය හැබැයි හැකියාව කොච්චර වර්ධනය වුණත් එතනින් පස්සේ වෙන්නේ නැත්තම් ඉවරයි. අර බල්බ් එක 999 වතාවක්ම හොයාගන්නවා කියන ලොකු දක්ෂතාවයක් ඇති වෙනවා. අපිට 900 වතාවක් හොයාගත්තා කියලා අසාමාන්‍ය හැකියාවක් හම්බ වෙනවා. හැබැයි තාම නම් බල්බ් එක හොයාගන්නේ නැහැ. හැබැයි අර කලින් කරුණු ටික වැරදි ටික මේ සිදු වෙලා ඒව අතහැරියේ නැත්තම් ආයෙත් ඒවම කරනවනේ. ඇත්තටම 900 වතාවක් වෙනකොට එයා ලොකු දියුණුවක් ලැබලා. හැබැයි 999 හොයලා 1000 ඉව නැත්තම් කොච්චර දියුණුවක් වැඩක් නැහැ. හම්බුන්නේ නැහැ නේ මොකක්වත්. එහෙනම් අර මූලික ටිකේ වැදගත් දියුණු වැරදි දේවල් අර ටික ටික කර කර ඉස්සරහට එන්න ඕනේනේ. එතනින් පස්සේ ඒත් වැරදිමයි කරන්නේ. හරි කරන්නේ ඒ කරන්නේ. ඒත් වැරද්දමයි. හැබැයි මුල් වැරද්ද කරන්නේ. ඔහොම ඉස්සරහට යමු වෙලා තමයි හරි දෙයට යමුනම එක සැරේ යමු වෙන්නේ. අයි හරිනේ. දැන් 16 වතාවෙත් අර බල්බ් එක හොයාගත්තට පස්සේ ආයි 1001 වතාවෙත් ආයි බල්බ් එක හොයාගන්න යන්නේ නෑනේ. දැන් බල්බ් එක පත්තු කරන්නයි හදන්නේ. ඊළඟ පත්තු කරන එක කරන්නේ ඒකෙන් අදාළ කටයුත්තයි කරන්නේ. ආයි බල්බ් එක හොයන්නේ. හැබැයි එතකම් වැරදි. මෙන්න මේ වගේ
එතකම වැරද්දක් තමයි කරන්නේ. හැබැයි ඒකටනේ වැරද්ද හම්බවීම සහ පෙන්වීම සහ ඒක අයින් වීමක් ඉස්මතු වෙන්නේ. ඊළඟට ආයෙ ඉස්සරහට එනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ධර්මයේ කියන එක මේක පාරටම අපට හම්බ වෙනවනම් මෙච්චර කාලයක් සංසාරේ ඉන්නේ නැහැ. අපේ නිවන දියුණුවීමත් එක්ක තමයි අපි යම් කිසි හෝ වර්ධනයක් එක්ක තමයි ඒ විදිහට සිද්ධ වෙන්නේ. ත්‍රිවත් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් පිං. ඊළඟට මේ දතර වංශර රූපයයි රූප උපාස්කන්ධ ඒ ටික වැඩිපුර ඉස්මතු කරන හින්දා අර මේ මහාත්තිපදෝපම සූත්‍රෙත් පොඩ්ඩක් පාවිච්චි කරලා ඒ අර ආධ්‍යාත්මික අස දිදිර නැහැ මේ ටික කියලා අන්තිම කියන්නේ යන්තජ්ජස විඤ්ඤාණස්ස යම් තථා භූතස්ස රූපං තං රූප උපාදාන කන්දේ සංඝහං ගච්ඡති කියලා මෙන්න මේ සංඝහං ගච්ඡති කියන එක ගත්ත දැන් කියන්නේ ඒක දැන් සංඝහ වෙන විදිහක් නේ කියන්නේ මෙහෙම මේ ආකාරයට යනවා කියන වගේ එකක් නේද ඔය හරිම වචනේ පොඩ්ඩක් ඔබ වහන්සේ ඉදිරිපත් කරොත් දැන් එතනින් අපිට අර කෙනෙකුට ඉදිරිපත් කරන පරියායත් දකින්න පරියායත් කියන එකේ ඉතින් අර යෙදෙන ක්‍රම දෙක ගැන වැඩිපුර විස්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ එතන වචන දෙකක් පාදක කළා කියලා දැන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඇත්තට මේක මේ සංඝහං ගච්ඡති කියන කාරණාවම පැහැදිලි වෙන්නේම අර කෙනෙකුට කියන පරියායක් එක දකින්න පරියායක් නෙමෙයි කියන පරියාය. හැබැයි කියන පරියාය පෙන්වන්නේ ඒක දැන් අපි ගත්ත පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්චය සංඛාරා කියන එක කියන පරියායක් නෙමෙයි දකින්න පරියායක් කියනවා. දකින්න පරියාය කියනවා බුදුරජාණන් වහන්සේ. නමුත් මෙතන පෙන්වන්නේ දකින්න පරියාය කියනවා නෙමෙයි ඒ පරියාය කියන එකක්මයි. ඒ කියන්නේ අපි මං හිතන්නේ ඊළඟ සාකච්ඡාවට අපි ඔය කාරණා ගොඩක් ගමු. මොකද හේතුව මේ නාම රූප වල ඉතුරුටියක් කතා කරන්න ඕන නිසා. එතකොට මෙතන පෙන්වන්නේ කියනම පරියාය. ඒ කියන්නේ සංඝහං ගච්ඡති කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඒ විදිහට යෙදෙනවා කියන එක. සංග්‍රහ වෙනවා කියන එක. එහෙම යෙදෙනවා කියන එක. අර එතකොට එතනදී අර මේ ඒ යෙදීම පෙන්වන්නම කිසි වෙලාවක කතා කරන්න බෑනේ මේ යෙදීම් පෙන්වන්න මොකක් හරි ඈදන්න නැතුව. ඈදන්න වෙනවා. දැන් ඈඳුවේ නැත්තම් යෙදීම පෙන්වනවා කියන කාරණාව කතා කරන්න බැරි වෙනවනේ. දැන් ඒ නිසා තමයි රූප උපාදානස්කන්ධ සංග්‍රහ කරන්නේ. වේදනා උපාදානස්කන්ධ සංග්‍රහ කරන්නේ. සංඥා උපාදානස්කන්ධ සංග්‍රහ කරන්නේ. ඇයි දැන් එතන අර යම් කිසි පරියායක් එක පෙන්වන්නේ. දැන් ඊළඟට තමයි ඔය දැක්කොත් පටිච්චසමුප්පාද දැක්ක කියනවනේ. දැන් මේ ඔක්කොම බලන්නකෝ. කීම පෙන්වලා දීම. පැහැදිලි කිරීම. පැහැදිලි කරලා පෙන්වීම. එහෙනම් හැබැයි එතන ඉස්මතු කරලා පෙන්නනවා මොකද්ද මේ හේතුඵලයක් කියන එක. දැක්මක් නෙමෙයි ඉස්මතු කරලා පෙන්නනවා. පටිච්චසමුප්පාදයට කියනවා විමසන්න කියලා. ඒ පටිච්චසමුප්පාදේ කරුණ වලට එහෙම ඉස්මතු කරලා යම් කාරණාවක් පෙන්නනවා නෙමෙයි පච්චා කියලාමයි කියන්නේ. එතකොට ඒකේ අන්න ඒකයි දැන් ඇත්තට මේ කාරණා ඉගෙන ගන්නකොට ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න අපිට බලන්න. ඉගෙන ගන්න දැන් ඔය විදිහට බලුවොත් ඕක ඔය මහත්පදෝපම සූත්‍රය ළඟට මදුපිණ්ඩික. මෙන්න මේ හැම එකක්ම නව අලුත් කෝණයක් එක්ක ඉස්මතු වෙන්නේ නැද්ද හිතන්න ඕන විදිහට. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රය බලලා ඉවරයි. හරි දැන් තේරුම් ගත්තා. දැන් අපි 4-5 සැරයක් කතා කරලා දැන් ඉවරයි. ඒ කියන්නේ අපි කරගෙන ඉවරයි. එහෙනම් අපිට දැන් මේ මදුපිණ්ඩික සූත්‍රය නිරවුල්. හරි තේරලා ඉවරයි. දැන් වැටහෙලා ඉවරයි. දැන් අපිට අයකින් කරන්න දෙයක් එහෙම යෙදින්නේ නැහැනේ. රහත් වෙනකම් සෝතාපන්න නෙමෙයි. ඇයි සෝතාපන්නලා නතර වෙන්නේ? තව අලුත් දහම් පරියායක අර්ථයකට යොමු නොවන නිසානේ. තව ඒක ඉස්සරහට යන්න උනන්දුව යොමු වෙන්න ඕනේ. සෝතාපන්න වෙලත් කල්ප ගානක් හරි යනවන යන්නේ. තව දහම් පරියාය එන්න ඕනේ. එතන බුදුරණවහන්සේගේ මේ දහම් පරියාය තුල දැන් අපි ගත්තොත් දීඝනක සූත්‍රේ දීඝනක සෝතාපන්න වෙනවා සාරිපුත්‍ර රහත් වෙනවා. එකම පරියාය. එහෙනම් ඒ අර්ථ කොහොමද ඉස්මතු වෙන්නේ? ඒ ප්‍රඥා වර්ධනයත් එක්කනේ. සෝතාපන්න වුණත් අනාගාමී වුණත් ඒ දහම් පරියායේ ඉස්මතු වෙන්න තියෙන ස්වභාවය ඒ ප්‍රඥාවට අනුව තියෙනවමයි. ඒක නිසා අනිවාර්යෙන් හැම එකම බලන්න ඕනේ.
ඉතින් ඒ නිසා මේ හත්තිවදම සූත්‍රයේ මේ මදුපිණ්ඩික සූත්‍රෙමත් අල්ලලා අපි ඊළඟ සාකච්ඡාවේ තවත් කතා කරමු මේ ඒවත් තව යෙදෙන්නේ කොහොමද කියන එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ වගේම රාතන අභිවාදන චර සූත්‍ර ගත්තේ ගොඩක් හොඳයි කියලා මට එන්නේ ඒක අර සාල සූත්‍රයේ කෙලින්ම කියනවා නේද සතිපට්ඨාන විහෙරත කිය කායේ කායानुපස්සේ විහෙරත කියලා කෙලින්ම ඒ කියන්නේ අර නවක කෙනාට කෙලින්ම විහෙරත කියලාම කියනවා. ඒ කියන්නේ එතකොට එයාට ඒක අර ඒ කියන්නේ හොයන්න අනකිරීමක් වගේ වෙනවනේ සම්පූර්ණ. එතකොට අන්න එයාට අතන විහෙරන්ති කියලා ඊළඟ කියන්නේ අතන විහෙරත කියපුවම කෙලින්ම අන කරනවා වගේ. එතකොට එතන අර එයා තුල මේක අර ඒ කීමනත් එක්කම අර තමන්ගේ තුලින් මේක හොයන්න ඕනේ කියන ගතිය ඉස්මතු වෙනවා නේද කියන එක. එනවා හිතන්න ඕන කල්පනා කරන්න ඕන ගතිය ඉස්මතු වෙනවා නේද කියන එක. එතන මේ වචනේ ඒ කියපු විදිහත් එක්ක ටිකක් එනවා කියලා මට හිතෙනවා. තෙරසන අතර මේකේ කියපු විග්‍රහයක හරිම ලස්සනයි පැහැදිලි කිරීම ඒ ශාලා සූත්‍රයේ. ඒ දැන් අපි හිතමුකෝ මෙහෙම මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ තව එකක් ඔකට. ඔන්න ගානක් තියෙනවා. දැන් ගාන අපි හිතමු පොතේ ගානක් තියෙනවා. තව කෙනෙක් එතකොට ටීචර් කියනවා ඔක හදන්න කියනවා. හදන්න උත්සුක කරනවා. දැන් එතකොට මොකද්ද බලන්න ඕනේ නැත්තේ ළමයා? මොකද්ද මේ ගාන? මේක හදන්නේ කොහොමද? මේකේ මොකද්ද මේකේ විස්තර කියලා එයා බලන්න ඕනේ නේ. එතකොට ඒ අර හදන්න උනන්දු කරනවා. ගානක් හදනවා කෙනෙක්. හදමින් ඉන්නවා. හදමින් ඉදි හදන්න කියන්න ඕනේද? නෑ හදමින් ඉන්නවා. හදලා ඉවරද? නෑ හදමින් ඉන්නේ. හදලා ඉවර වුණාට පස්සේ උත්තරේ නිදහස්. දැන් ගාන හදලා ඉවරයි. හරිත් ඒක. ගාන හදලා ඉවරයි. මගේ සාමාන්‍ය ලෝක උදාහරණයක් කිව්වේ. එතකොට හදන්න කියලා කිව්වහම දැන් එයා තාම ඒක මොකද්ද ගාන කොහොමද විස්තර මුකුත් දන්නේ නැහැ. ගානක් තියෙනවා. ඒතර ගාන බලන්න ඕනේ, ගාන තියෙන විදිය බලන්න ඕනේ, ගාන හැදෙන්න ඕනේ කොහොමද බලන්න ඕනේ, ඒක ගැන හිතන්න ඕනේ. ගොඩාක් දේවල් තියෙනවා. අර කීමත් එක්ක. හැබැයි ඒ ගානමයි අරයාගේ ටීචර් කීව නිසා අර ගානටමයි යන්නේ. ඒක බුදුරණවහන්සේ ධර්මයමයි සමාදන් කරන්න තියෙන්නේ. දැන් ඒක මොකද්ද කිව්වේ දැන් මේ වාසය කරන්න? අන්න එකට යමු වෙන. ගාන හදන කෙනාට හදනවා. අය හදන්න කියලා කියන්න දෙයක් නැහැ. හදනවා. ලියා ගන්න හදනවා. දෙහිලා නැහැ හදනවා. හදලා ඉවරච්ච කෙනා හදලා ඉවරයි. ඉතින් ඒ නිසා ඇත්තටම මේකේ මේ විග්‍රහය මම ඒක ගත්තෙත් ඒකයි. මේ ධර්මය ඉගෙන ගන්න එක ධර්මයට යමු වෙන එක ලොකු රුකුලක් තියෙනවා ඒ ශාලා සූත්‍ර කරුණු ටික. තෙරුවන් සරණයි. ගොඩක් පිංසුවන් සරණයි. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරපු ටිකත් එක්ක ගන්නකොට දැන් ඇත්තටම දැන් ඔය නාම රූප ඒ කතා කරන වේදනා සංඥා චේතනා ඒ ඇත්තටම මේ දර්ශනයත් එක්ක මේක වෙන්නේ මේ දැන් අපි තමාට දැන ගැනීමකින් ලැබෙන මේ ඒ විග්‍රහය නෙමෙයි එතන ඒ උත්සාහ කරන්නේ එතන නාම රූප වලේ ජදනස වචන වලින් ඒක අනවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් අර සීල සූත්‍රයක ශාලා සූත්‍රයක ගත්තාම ඒකේ අර මේ මුලින්ම ඇට කියලා තියෙන්නේ ඒක මේ සමාදන් වෙලා ඒක යථාභූත ඥානයේ පිණිසනේ කරන්නේ. එතකොට ඒක සොයනකොට මේ ඇති වෙන යම් කිසි කියන්නේ ඒකෙන් මේ දර්ශනයෙන් ලැබෙන දේනේ ඊළඟට ඒක කරන්න මේ යෙදෙන්නේ කියන එක. එතකොට අර දැන් ඔය මේ ආනාපාන සතියේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් කායෙහි කාය අනුව කියලා ගන්නකොට දැන් අනුව කියලා කියනකොට ඇත්තටම එතනින්ම අර මේක ස්ථිර ඒ අනුව ගන්න දේ ස්ථිර නැති බවක් නෙගෙන්නේ අනුව කියන්නේ යම් කිසි දැන් අර ස්වාමීන් වහන්සේ කිව්ව ගණන් හදන උදාහරණේ
මොනක් කරනකොට දැන් ඒ ගාන හදන්න කියලා ඒක ළමයාට කියනකොට දැන් ඒ ළමයා ඒ ළමයාට දැනවත් නැහැ යම් ටීචර් කියලා දුන්නු විදිහ අනුව මේ හිතන්නේ යන්නේ ඒ වගේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ අනුවම නේද එතකොට එතනකොට නේද ඒක එහෙම දෙන්නේ දැන් සතිපට්ඨානයේ වුණත් කයෙහි කය අනුව කියනකොට අපි ඒ බුදුරජාණන් වහන්සේ කියපු එතකොට ඒ දර්ශනීය නේද දෙන්න ඕනේ එන් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි තේරුම් සරණයි. අතන දැන් අපි ගත්තොත් එහෙම දැන් ওই ගොඩාක් වෙලාවට දැන් කයේ කය අනුව දකින්න කියන කාරණාව පිළිබඳව දකින්න කයේ කය අනුව දැන් මේක දැන් කෙනෙක් අහන්න පුළුවන් කයේ කය අනුව දකින්න විදිහ දැන් කියලා දෙන්න. කයේ දැන් එතනත් මොකද්ද බලන්නකො යන්නේ. කයේ කය අනුව දකින්න කියලා දෙන්න. ඉතින් කියලා දීලා දකින්න පුළුවන්. කියලා දීලා දකින්න පුළුවන් ඒ කෝණේ තුලම ගිහිල්ලා ඉවරයි. අපට ඇහිීමෙන් යෝනිසමනසිකාරය නොවීමෙන් ප්‍රතිපදාව ඉස්මතු නොවීමෙන් කයෙහි කය අනුව දකින්න පුළුවන්. මම ඉද්දි. දැන් මේ කියලා දෙන ක්‍රමයේ තුලම තියෙනවා ඒක හොයන්න ඕන කියන හොයන්න. ඒ කියන්නේ එතනයි ගම්භීර දුද්දස බව ඉස්මතු කරලා ඒ අනුව මානසිකාරයක් ප්‍රකට කරන්නේ. හැබැයි දකින්න කියන කාරණා දැන් යෙදෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක්. යථාභූත ඥානයේ පිණිස පැහැදිලි කරපු කාරණාව විමර්ශනියත් එක්ක ඒ කාරණාව ඉස්මතු වෙන්න තියෙනවා. ඒක අනුව අන්න ඒකට තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට ඒ අනුව මනසිකාරය කියන එක ඒකේ අනුව බුදුරණවහන්සේ කිව්ව දේ යෝනිසෝ මනසිකාරය. දකින්න කාරණාව එක බුදුරණවහන්සේ කියලා කියන්නේ තවත් වූ කෙනෙක්. ධර්මයේ තවත් වූ දෙයක්. දැන් කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දැක්කට පස්සේ මඤ්ඤණාවක් නේ. අර අපි මායя සංකල්පය සහ මායя පුජ්‍යලයා කියන කාරණා දෙක අපි කතා කරේ. මූලපරියාය සූත්‍රේ පරියායත් එක්ක. දැන් ධර්මයේ දැක්ක බුදුන් දැක්ක කියන්නේ. ධර්මයේ දකින්න කලින් බුදුරන් වහන්සේ කියන උත්තමයාට ශ්‍රද්ධාව පිහිටවගෙන ඒ අනුව මානසිකාරයක් කරනවා. යෝනිසෝ මානසිකාරය. ධර්මයේ දැක්කම බුදුන් දැක්කා. කායේ කායනපස්සී විහෙරති කියන භාවිතාව මේක ඇත්තයි මේක මෙහෙමයි කරන්න තියෙන්නේ. බුදුරන් වහන්සේ ධර්මයේ දෙකක්ද? එන කෙනෙක් ඉන්නවා. මෙන්න මේ පරියා ඉස්මතු වීම ධර්මයේනේ බුදුරන් වහන්සේ දැකීම. දෙකක් වෙනවා නම් බුදුරන් වහන්සේ දැකලා ඊළඟට ඒ බුදුරන් වහන්සේ කියපු දේ දැකලා එහෙම කෙනෙක් ඉන්නවා. එතන මඤ්ඤණාවනේ ගිහිලා තියෙන්නේ. එහෙනම් ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මය අනුව මානසිකාර කිරීමකට යමු වෙලා දර්ශනයත් එක්ක ඒ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවකට යමු වෙනවා කියන්නේ. එතකොට ආයේ බුදුරන් වහන්සේ වෙනමයි ධර්මයේ වෙනමයි කියන පරියායක් ඒ දෙන්නේ නැහැ. ඒකම තමයි ඒක ප්‍රතිපදාව. ඉතින් කොහෙන් ගියත් එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? බුදුරන් වහන්සේට යොමු වීම. එතකොට ඒකයි ශ්‍රද්ධාලාභේ ශ්‍රද්ධා පතිට්ඨිතං ශ්‍රද්ධානුසාරී අබුද්ධේ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදේ. ඒ ඔක්කොම පැහැදිලි වෙන්නේ. කොහෙන් ගියත් ඒකමයි. ඉතින් හරිම සුන්දරයි. කියන්නේ මේ භගවා ඥානාමි අහං නජානාමි කියන එක සත්තා භගවා ශාවකෝ හමස්මි කියන එක ඒක තාත්විකයි. හිතන්න දෙයක් නැහැ තාත්විකයි. ඒ තාත්වික බව තමයි ප්‍රතිපදාව තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්න්සනේ අර මහා නිදාන සූත්‍රයේ මේ පෙන්වන රූප කායයි නාම කාය කියන එකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය බවත් එක්ක කතා කරද්දී අර ආකාර නිමිති ඒත් එක්කනේ සවන්නස කතා කරන්නේ ප්‍රඥප්ති කියන එකත් එක්කනේ. එතකොට සවන්නස දැන් අපි රූප කාය ගත්තත් ප්‍රඥප්තියක් එක්ක පැනවීමක් එක්ක මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය බව පෙන්වනවා සවන්නස ඒකත් එක්ක මේ නාම රූප ඔබ වහන්සේ විස්තර කරපු අර මේ නාම රූප කියන එකට පැනවීමක් ඒ දෙන්නේ නැති ස්වභාවය කියන එක සවන්නස ඒ කියන්නේ පරියාය දෙකක්ද
ඒක පොඩ්ඩක් සාංශ පැහැදිලි කරලා දෙන්න සරණ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් යම් කිසි කාරණාවක් පැනවීමක් කියනකොට යම් කිසි කාරණාවක් ඉස්මතු වීමක් කියනකොට ඒක අනිවාර්යයෙන් පැනවීම ඉස්මතු වීම කියන කාරණාව කතා කරනවා කියන්නේම. දැන් අපි ගත්තොත් මදුපිණ්ඩික සූත්‍රයේදී ඒකෙත් පැහැදිලි වෙනවානේ අර විතක්ක ඊළඟට ප්‍රපංච සංඥා සංකා මෙන්න මේ විදිහට පැහැදිලි කරලා පෙන්නනවා මේ කියන්නේ පැනවීම ප්‍රඥාප්තිය. දැන් අපි ගත්තොත් හත්තිපදෝපම සූත්‍රයේ ගිනීම ප්‍රඥාප්තිය මේක පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට යම් රූපය කියන කාරණාව එහි ආකාරෙහි එහි ලිංගෙහි එහි නිමිත්තෙහි එහි උද්දිස්සෙහි. එතකොට මේකෙදී බුදුරණවහන්සේ කිසි විදිහකින් මේකයි මේ කියලා ලං කරලා නැහැ. මේකයි මේ කියලා නම් කරලා නැහැ. එහෙනම් දැන් මේ කරුණු දැන් අපි මෙතනදී බලන්න ඕන එකක් තියෙනවා. ඊතර වීම කියන එකත් ඊතරන ප්‍රතිපදාව කියන එකත් මේ කාරණා වෙන් වශයෙන් තේරුම් ගැනීම කියන එක. මම හිතන්නේ ගිය සැරේ අර ජනිත්හා ප්‍රශ්නයකට මම උත්තරයක් දුන්නේ. අර භවපත්‍යයෙන් ಜಾති කියන කාරණාවේදී ಜಾති පටිලාභය කියන එක හරි ඒක දර්ශනය. ප්‍රත්‍ය දර්ශනය. හැබැයි මේක බුදුරණවහන්සේ විග්‍රහය පෙන්නුවනේ. විග්‍රහයක් පෙන්නුවා. එහෙනම් විග්‍රහයක් පෙන්නුවා නම් ඒ පෙන්නපු විග්‍රහයට අපි හිතන්න දෙයක් යොමු කරගන්න වෙනවා. හරි දකින්න එච්චරයි. එහෙනම් අපිට හිතන්න ඕනේ. දකින්න එච්චරයි හිතන්න. ඒ හිතීමක් දෙන්නේ නැහනේ. එහෙනම් ඒ කරුණ වෙන් වශයෙන් පෙන්වන්න හිතන්නේ. අන්න ඒ වගේ තමයි මේ නාමකායේ පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ. මේ කාරණා හිතන්න පෙන්නන එකයි යෝනිසෝ මනසිකාරයේ කිරීම සඳහා මේකේ විග්‍රහය මේ පෙන්නනවනේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද ධර්මයක් කියන කාරණාව පෙන්වන්නේ නාමයට නෙමෙයි. පටිච්චසමුප්පාද ධර්මයක් කියලා පෙන්වන්නේ රූපයට නෙමෙයි. පටිච්චසමුප්පාද ධර්මයක් කියලා පෙන්වන්නේ නාමයට නෙමෙයි. පටිච්චසමුප්පාද ධර්මයක් කියලා පෙන්වන්නේ රූපයට නෙමෙයි. දැන් මෙතන ලොකු විස්තරයක් නේද මේ තියෙන්නේ. මේක නාම රූපේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පෙන්වන ලොකු විස්තරයක්. මේ පෙන්වන්නේ නාම රූපේ නෙමෙයි. නාම රූපේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පෙන්වන විස්තරයක්. එතකොට නාමය නෙමෙයි පටිච්චසමුප්පාද ධර්මයක් කියන්නේ. රූපය කියන එකට නෙමෙයි පටිච්චසමුප්පාද ධර්මයක් කියලා විග්‍රහ කරන්නේ නාම රූපයට. හැබැයි නාම රූපය කියන කාරණාව වටහා ගන්නට මේක පැහැදිලි කරන්නට නාමයේ පටික සම්පස්සයත් රූපය අධිවචන සම්පස්සයත් කියන කාරණා විග්‍රහ කරන්න ඕනේ. අන්න ඒ කරුණු දෙකත් එක තමයි මේ නාම රූපය කියන ස්වභාවය ඉස්මතු වෙන්නේ. දැන් මේක පෙන්නකොට මම අර කලින් කිව්වේ ප්‍රායෝගිකත්වයකට යොමු කිරීමයි ප්‍රායෝගිකත්වයකට යොමු වීමයි කියන දෙක. ප්‍රායෝගිකත්වයකට යොමු කිරීමයි ප්‍රායෝගිකත්වයට යොමු වීමයි කියන්නේ දෙක. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රායෝගිකත්වයකට යොමු වීම. එහෙනම් මේ දෙකක් පෙන්නන නාම රූපේ දැන් අනිත් අංග ඔක්කොම ගත්තට පස්සේ හැම එකම පෙන්නනවා දැන් පස්සේ තින්න සංගති පස්ස. ඊළඟට අනිත් හැම කාරණාවකදීම කරුණක් පෙන්වන්නේ. දැන් මේක එක කරුණක් පෙන්වන්නේ. හැබැයි මේ කරුණ දෙකක සම්බන්ධයක් එක පෙන්වන්න යන්නේ. එහෙනම් මේ කරුණ දෙක වෙන වශයෙන් කතා කරන්න වෙනවා. මේ කරුණ දෙක වෙන වශයෙන් විග්‍රහ කරන්න වෙනවා. එතකොට මේ කරුණ දෙක වෙන වශයෙන් කතා කළා මේ කරුණ දෙක වෙන වශයෙන් විග්‍රහ කළා තුන්වෙනියට පෙන්වනවා අපව නාම රූපය කියන කාරණාව පිළිබඳව. අන්න ඊළඟට තමයි නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කියන කාරණාව පෙන්වන්නේ. එතකොට එහෙනම් මේක ඒකේ පෙන්ලා තියෙන්නේ නාමයයි රූපයයි කියන එක. මොකද නාමයයි රූපයයි කියන එක පටිච්චසමුප්පාද ධර්මයක කිසි විදියකින් විග්‍රහයක් යෙදিলা නැහැ වෙන් වශයෙන්. ඒ විතරකුත් නෙමෙයි. නාමයයි රූපයයි කියන කාරණාව කිසිම තැනක කිසිම පරියායක තනියම කතා කරලත් නැහැ. තනියම යොදලත් නැහැ. තනියම විග්‍රහ කරලත් නැහැ. එතකොට මේක දෙකක් හැටියට පෙන්වන්න ගිහිල්ලා මේක වෙන් වශයෙන් කතා කරනවා මේකේ සම්බන්ධය පෙන්වන්න. එහෙනම් ඒක මානසිකාර කිරීම සඳහා යොමු වීමට ප්‍රායෝගිකව ඉස්මතු වෙන්නට තියෙන එක. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දැන් අපි ගත්තොත් එහෙම මහා නිදාන සූත්‍රයේ ඔය හැම කාරණාවකටම ඒකි පෙන්නනවානේ. අපි ගත්තොත් ජරා මරණය, ජාතිය, භවය, ජාතිය. මේ කරුණ වලට අර යෙහි ආකාරයේ, යෙහි ලිංගයේ, යෙහි නිමිත්තේ, යෙහි උද්දේශයේ. නැත්නම් එතන කියන්නේ
කිසිම ආකාරයෙන් කොයිම ආකාරයකින්වත් ජාතිය නැත්තම් ජරා මරණ තියෙනවද? කිසිම ආකාරයකින් කොයිම ආකාරයකින්වත් ජාතිය නැත්තම් ජරා මරණ තියෙනවද? ඔන්න ඔය ටික පෙන්වනවා පටිච්චසමුප්පාද පෙන්වන්නේ. හැබැයි ඒ කාරණාවේ ඒ අංගය අලුතෙන් විග්‍රහ කරන්න අවශ්‍ය වෙලා නැහැ. අලුතෙන් ඒ අංගය වෙනස් කරලා විග්‍රහ කරන්න අවශ්‍ය වෙලා නැහැ. මොකද ඒකට වෙනම ආවේනික විග්‍රහයක් තියෙනවා. දැන් ලෝකේ ගත්තට පස්සේ අපිට අපි ගත්තොත් විමුක්තිකාමීන්ට නාමය කියන එකත් රූපය කියන එකත් මෙන්න මේ දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක තමයි රූපේ ඉක්මවලා නාමය කියන රූපේ ඉක්මවීමත් එක්ක යමු වෙලා තියෙන්නේ. ඇයි ඒකේ තියෙන අමුතු සත්‍ය ස්වභාවයක්. අමුතු ඇත්තක් තියෙනවා. රූපේ ඉක්මවා සංඥාව, වේදනාව, චේතනාව ලැබීමක් විතර. හැබැයි මේතරක් තියෙන සම්බන්ධයක්. මේ සම්බන්ධය මොකක්ද? අර මං හිතන්නේ මේ ළඟදී කරපු සූත්‍රයකදී පැහැදිලි වුණා මට මතක නැහැ සූත්‍රේ නම. මේවා වෙන් කරන්න බෑ කියලා බුදුරණවහන්සේ ඒ විග්‍රහයේදී පැහැදිලි කරනවා. එතකොට ඒ සම්බන්ධය පෙන්වන මේ ලෝකයේ කෙනෙකුට මේක වෙන් වශයෙන් හරි හිතා ගන්න පුළුවන් නම් ඒ වෙන් වශයෙන් හිතා ගැනීමත් බෑ කියන එක. හැබැයි නාමය කියන්නේවත් රූපය කියන්නේවත් මේ දෙකට කිසි විදියකින් පටිසමුපාදය කියලා පෙන්වන්නේ නැහැ. එහෙනම් මේක වටහා ගන්න මේක තේරුම් ගන්න අන්න හිතන්නට වෙනවා මේ නාම රූපේ පිළිබඳව. නාම රූපේ වටහා ගන්න. ඉතින් ඒ නිසා බලන්න හැම පරියායක් එක්කම බලන්නට වෙනවා. හැම පරියායක් එක්කම නොබැලුවොත් එහෙම අපි එකකට විතරක් කොටු වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ මට පොඩි අර කරුණ ඉදිරිපත් කරන්න සානතර අපි අර නාම රූපේ කතා කරන සානතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කෙනෙක් කතා කරන්නේ නැතුව ඉමු කියලා අපි මන්න කියන්නේ එහෙම එකක් නෑනේ සූත්‍රේ අර විඥාන නාම රූප සහ විඥානේ අන්‍යමඤ්ඤ පත්‍යතා කියලා එතන දැන් අපි අර අන්‍යෝන්‍ය ප්‍රත්‍යරි මොකක්ද දාගෙන දැන් අපි එහෙම දාගෙන ඉවසලා අපිට අර මානසිකාර එකඟයක් නැහැ කියලා මට හිතෙනවා නේද? ඒතකොට අපි ඒක කියලා නැති දෙයක් ඒක දාන එක අපිට ගොඩක් මට ඇහිලා තියෙන සමහර ගොඩක් හැම තැන්වලදී හැමෝගෙම මතින් කියවෙනා වගේ වචනයක් ඒක අපි මේ කතා කරද්දී නොදායිමු කියලා මම යෝජනා කරන්න කැමතියි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන කාරණාවක් එතන කියන්නේ මේ දෙක වෙන්ව පවතින්නේ. ඒ කියන්නේ අර නාමකාය පටික සම්පස්සේ රූපකාය අදිවචන සම්පස්සේ කියන එක පැහැදිලි කරන්නෙම මේ දෙක කියන්නේ නාමකාය කියන කාරණාව කිසි විදිහකින් රූපකාය අදිවචන සම්පස්සයක් නැතුව කතා කරන්න බෑ කියන එක. රූපකාය කියන එක නාමකාය පටික සම්පස්සයක් නැතුව. හැබැයි ප්‍රත්‍ය හැටියට කතා කිරලක් නෙමෙයි. ප්‍රත්‍ය හැටියට කතා කිරල නාම රූප විඥාන කියන එකයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කතා කරන්නේ. එතකොට එතන ප්‍රත්‍යක් ඉස්මතු කළා. මේක ප්‍රත්‍යක් ඉස්මතු කිරිල්ලක් නෙමෙයි. මෙතන පැහැදිලි කරන්නේ ප්‍රත්‍යක් ඉස්මතු කරොත් එහෙම මේ දෙක වෙන වශයෙන් පවතිනවා කියන්නේ. ඇත්තට මෙතන කරුණු දෙකක්. මෙතන පටිච්චසමුප්පාදේ කියන පරියාය නෙමෙයි කතා කරන්නේ. කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කියන එක හෝ ප්‍රත්‍යෙන් උපදිනවා කියන එක නෙමෙයි. මේ දෙක යෙදෙන්නේ මෙහිමයි. හැබැයි එක කාරණාවක් මේ නාම රූප කියන්නේ. දෙකක් නෙමෙයි. නාම රූපය කියන්නේ එක කාරණා පටිච්චසමුප්පාද ධර්මය. හැබැයි මේකේ අපට කරුණු දෙකක් එනවා. කරුණු දෙකක් වෙන නිසා මේකේ මේ දෙක බුදුරණවහන්සේ පෙන්නනවා. මේක දෙකක් හැටියට යෙදෙන්නේ නැහැ කියලා. නාමකාය පටික සම්පස්සේ රූපකාය වචන සම්පස්සේ. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන කාරණාවක් යෙදුවොත් එහෙම ඒකෙත් ආයේ ප්‍රත්‍ය බවක් ඉස්මතු කරලා මේ පෙන්න වෙනවා. එහෙම වුණොත් එහෙම අර නාමය සහ රූපය වෙන් වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයක් එක්ක කතා කරන්නේ නැති ඒ නිසා එහෙම යෙදිලා නැහැ. එහෙම යොදලා නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙම යෙදුවොත් ඒක කරුණු දෙකක් බවට පත් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් අවසන් කරමුද? තව ප්‍රශ්න තියෙනවද? තෙරුවන් සරණයි සෝනකට ඉස්සෙල්ලා ඔබ වහන්සේට මේ ප්‍රශ්න නැතිනම් දහන්නේ අර වර්තමානයේ ගැන කතා කරලා එතන ඇත්තටම අර එතනනේ ගොඩාක් වෙලාවට අපි දැන් කෙනෙක් ගිහිල්ලා අහුවෙන්නේ දැන් කියන්නේ දැන් ඒක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ලෝකේ ඉන්න අපි හිතමුකෝ නිකන් සාමාන්‍ය ගිහි කෙනෙකුට මම හිතන්නේ වැඩියෙන් එක වෙනවා මම හිතන්නේ දැන් බොහෝ වර කරුණුත් එක්ක හිත දුවලා
ඊළඟට මේ ධර්මයේ මේකයි කියන මේ වර්තමානයේ වෙන දේ නිරීක්ෂණය කිරීමකට හෝ ඉක්මවීමකට උත්සාහ කිරීම තුළ අර වර්තමානයේ වෙන සිද්ධිය පේන්න ගන්නවානේ දැන්. එතකොට දැන් අර අච්චර අර වැඩ කටයුතුත් එක්ක මිදලා ආව කෙනෙකුට දැන් මේ ස්වභාවය ඊට වඩා හොඳයිනේ. එතකොට දැන් එයාට ඒක තේරෙන්නේ එයාගේ වැඩිමක් ඥානයක් විදිහට. හැබැයි ඒ පිළිහිලා ඉඳීම කියන එක එහෙමම තියෙන හින්දා අර වර්තමානය කියන එකත් ඒ සකස් වෙච්ච ස්වරූපය කියන එක අහුවෙන්නේ නැහැ. නමුත් අර අරිට වඩා ගොඩක් දැන් අනිත් වැඩ කටයුතුත් එක්ක හිතපු පුරුදු කෙනෙකුට අර වගේ දෙයක් ගොඩක් වටිනවනේ. ඉතින් අර ඒ වටින එකත් එක්ක යාට අනික ඊට පස්සේ එතනින් එහාට හිතන්නේ නැහැ කිසි දෙයක් ඊට පස්සේ. දැන් අර සංසිඳීමට කැමැත්ත ඇති වෙලානේ තියෙන්නේ. හැබැයි ඒක නිකන් පොඩ්ඩක් හිතලා බැලුවොත් බුදුහාමුදුරුවෝ ගන්නත් එක්ක එයාට ඥානයක් වගේ දැනෙන්නේ. හැබැයි එයාට ඥානෙටයි යාකාරීත්වය නිරීක්ෂණය කරන්න. බුදුහාමුදුරුවෝ නම් දෙන්නේ අඥාණයෙන් සංකාර විඥාන නාම රූප යන වෙන විදිහක්. එතකොට ඒ පැතිකඩේ වෙනස තිබ්බත් අර ඒ වගේ දැනකට ගිහාම හිතන්න හිතෙන්නේ නැති ගතියක් එනවනේ. එතකොට අපි ඒ වගේ දැනන් ගොඩේ කතා කරනවා නම් අර කෙනෙක් අර වර්තමානයේ ඉන්නවා මේ මොහොතේ ඉන්න අරගමේගේ කතා එකකටවත් අහුවෙන්නේ නැතුව තව ධර්මයේම කතා කරන පැත්තට එනවා කියලා මට ඉන්න නැත්නම් අර ඒ වගේ තමයි ගොඩක් ඉර වෙන ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් ගිහි අය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සම්පූර්ණයෙන්ම ඇත්තට ගොඩාක් වෙලාවට ඔය ආධ්‍යාත්මය කියන එකයි වර්තමානයේ කියන එකයි අනික ප්‍රණීත බව කියන එක නම් කතා කරන දෙයක් නෑ, ප්‍රණීතයිනේ. නමුත් අර බලෙන්ම ගත්තොත් එහෙම මේ ආධ්‍යාත්මය කියන එකයි වර්තමානයේ කියන එකයි. ඔන්න ඔය දෙකේ තමයි සම්පූර්ණයෙන් හිර වෙන්නේ. ප්‍රණීත නිසා තමයි ඉතින්. එතකොට දැන් ඒ විදිහට මේ ඇත්තටම මේකේ අපි වැරද්දක් කියන කාරණාව නැත්තම් අපි මේ ධර්මයට යොමු වීමක් නෙමෙයි කියන කාරණා අපි තේරුම් ගත්තේ නැත්තම් දැන් ඇත්තටම ගත්තොත් මම හිතන්නේ මේ තුනක්කත සූත්‍ර ditthidhamma nibbana ගැන කතා කරලා අතීත අනාගතය කියන කාරණාව නැතුව මොකක් හරි මට මතකයි, මට සම්පූර්ණයෙන් ඒක මතක නැහැ. ඊළඟට දැන් ආනාපානසති සූත්‍රයේ මේ අරිෂ සූත්‍රෙත් පැහැදිලි වෙනවා මේ වගේ කාරණාව. ඉතින් ලෝකේ අන්‍ය අයත් ඒ විදිහේ ප්‍රතිපදාවක් එක්ක ඇත්තටම ගත්තොත් 100ක් මේ දැන් අපි ගත්ත ලොකුවට හිතන්න ඕනේ. පළවෙනි ධ්‍යානෙ නැත්නම් අපි ගත්ත අරූප ධ්‍යානෙ දැන් මොකක්වත් කල්පනා කරනවද? අරූප ධ්‍යානෙ නිකන් ඉන්නේ නැහැ ආකාසනන්තය කියලා. ආකාසනන්තය නැත්නම් අපි හිතමු නත්තිකින්ච කියන එක, නත්තිකින්ච කියන කාරණාව ප්‍රත්‍ය වශයෙන්ම වර්තමානයේ තුල දැන් මේ නත්තිකින්ච බව ඒ චින්තනීය සහ ප්‍රත්‍යක්ෂයක නත්තිකින්ච බවකට යමු වෙලා දැන්. ඉතින් කොච්චර සාන්තද ප්‍රණීතද? බුදුරණවහන්සේ ධර්මයක් නැහැනේ. නේව සංඥා නාසඤ්ඤා එතන ගත්තා. එතකොට ඒකත් අයි දැන් අපි අතීත අනාගතය කියන කාරණාව අපට තියෙන්නෙම තව දෙයක් එක්කනේ. දැන් අපි තව දෙයක් එක්ක දාගන්නතෝ දැන් අපි ඉන්නවනම් අපට ඇත්තටම ඒකනේ වෙන තියෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රතිපදා තමයි අන්‍ය අයටත් තිබුණේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ඉතිහාසයක් නේ. එතකොට එහෙනම් අන්ත කියන කාරණාව යෙදෙන්නේම මේ දැන් කියන පැනවීමත් එක්ක ඉතින් අන්ත යෙදිලා. ඉතින් ඔය කාරණාව ඉක්මවන්න අපි එහෙනම් ඒකේ බුදුරණවහන්සේ පෙන්න පරයයට යමු වෙනවා. ඇත්තටම අර වන්නර කියෝ වගේ අර මේ ප්‍රශ්නත් එක්ක නැත්නම් මේවා නැත්නම් අපි හිතමු මොනවා හෝ අපි ප්‍රශ්නත් අතහැරලා අපි හිතමුකෝ මේ මොකක් හරි අපිට වැරදි කියලා අතහැරියා කියලා. ඒකත් එක්ක හරි දෙයක් කියලා ආයෙත් යමු වෙනවා. හැබැයි අර මූලිකව බුදුරණවහන්සේ පෙන්නපු දේ හොයන්න ඕන කියන කාරණාව ආය අතහැරෙනවා. හැම වෙලේම මේකේදී අර තමයි හතුරු වීමක් නේ තියෙන්නේ. දැන් තුනක්කර සූත්‍රය නම් ගත්තාම විතර පැහැදිලි වෙනවනේ අවිද්‍යාව තණ්හාව දුරු වුණා කියලා. එච්චරටම අඥානකමක් හම්බෙලානේ අවිද්‍යාව තණ්හාව දුරු වුණා කියලා. ඉතින් ඒ අඥානකම තුල ඉන්නවා කියන්නේ කොච්චර මේ මුලාවක්ද? එහෙනම් ඒ හැම එකටම අර ප්‍රධානම දේවන තමා කියන කාරණාව මැදිහත් වෙලා තියෙනවා. ප්‍රධානම දේවන තමා කියන කාරණාව. හැබැයි තමා කියන කාරණාව මැදිහත් වෙන්නේ නැති වෙන්නේ බුදුරණවහන්සේව මැදිහත් වුණොත් පමණයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඉතින් ඒ කෙනාට අදාළව ගොඩාක් කතා කරන්න වෙනවා. මොකද උතන තමයි මුලා වෙනම තැන. ඔකත් එක්ක මොකද ඔය කාරණාවත් එක්ක තමයි හොයාගන්න තියෙන්නේ බාහිර වූ විමුක්තිකාමීන්ගේ ස්වභාවයත් බුදුරණවහන්සේ පෙන්නන ප්‍රතිපදාර අනුගත වීමක් කියන එකේ කියන්නේ වෙනසක් හම්බ වෙන්නේ ශ්‍රද්ධාව එක නැත්නම් වෙනසක් කියන කාරණාවක් ලෝකයට අර බාහිරින් ඇහිච්ච පමණින් ශ්‍රද්ධාවට අනුගත නොවුනා නම් ඒ දෙන්නේ නැහැ. ඉතින් ඒක
අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් පිංසන්න. තෙරුවන් සරණයි සම්මාසාර වහන්සේ කිව්වනේ අර නාම රූපවලදී විඥානය කියලා ස්කන්ධය වශයෙන් කතා කරන්නේ නැහැ කියලා එතන. ඒතකොට සම්මාසයේ මේ පරියායයි එතකොට අර මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී අර රූප වේදනා සංඥා සංකාර වලින් ඒක නැතුව විඥානය ගැන කතා කරන්න බැරි කතාවක් ඒකනේ ස්කන්ධයක් නිසා නැසෙක කතා කරන්නේ මේ පරියායත් එක්ක කොට සම්බන්ධ කරලා විස්තර කරලා තෙරුවන් සරණයි. මම හිතන්නේ ඒක තමයි අර බණ්ඩාරහපු කතාවේදී බණ්ඩාරහපු කාරණාවේදී කිව්වේ එතන පෙන්වන්නේ සංඝහං ගච්ඡති කියලා පෙන්වන එකක් පෙන්වන්නේ. පත්‍යක් නෙමෙයි පෙන්වන්නේ. ඇස දැන් අනිත් එක ඒක විතරක් නෙමෙයි. එතන මුලින්ම තියෙන මොකක් කරුණක් පෙන්වනවනේ. ඇස නොපිරිහි පැවතුණා. රූපයක් ආවා. දැන් මේ පෙන්වීම බලන්නකෝ. ඇස නොපිරිහි පැවතුණා රූපයක් ආපාතං ගච්ඡති. අන්න එතකොට විඥාන පාතු භාවයක් වුණා. ඊළඟ තින්න සංගති පස්සෝ. අන්න තථා භූතස්ස රූපං රූපවාදනඛණ්ඩං සංඝහං ගච්ඡති. දැන් මේ පෙන්වීම. අරක පෙන්වන ප්‍රත්‍යක්. මෙතන පෙන්වන්නේ පෙන්වීමක්, අතර පෙන්වන ප්‍රත්‍යක්. දැන් බලන්න මද්දපීඨික සූත්‍රයේ චක්කුංජ පටිච්ච රූපේ උපචක්කු විඥාන. තින්න සංගති පස්ස. දැන් එතන මොකද්ද ප්‍රත්‍යක්? දැන් එතන ප්‍රත්‍යක් නෙ පෙන්වන්නේ. දැන් ඇස තියෙනවා දැන් හත්තිපදම සූත්‍රයේ ඇස තියෙනවා රූපේ තියෙනවා විඥාන පාත භාවය නැහැ. ඉතින් පරියාය දෙකක් නෙමෙයි. අරක පෙන්නන පරියායක් පෙන්නනවා ඇස තියෙනවා රූපේ තියෙනවා විඥාන පාත භාවය නැත්තම් සකස් වීමන්නේ. මදුපිණ්ඩික සූත්‍රයේ ද්විතීය ද්වය සූත්‍රයේ චක්කුංජ පටිච්ච රූපේ උපචක්ක විඥාන. හත්තිපදම සූත්‍රයේ ඇස තියෙන රූපේ තියෙන විඥාන පාතු භාවයක් නැහැ. එතකොට එනම් මේක සම්පූර්ණයෙන් පරියා දෙකක්. අතන පෙන්නන එක, කියලා දෙන එක, පැහැදිලි කරන එක. දැන් ඇත්තට මහාතිපදෝපම සූත්‍රයේ මුල ඉඳලම ගත්තොත් පැහැදිලි කිරීමක් නේ තියෙන්නේ. සම්පූර්ණ මේක හේතු ගන්නවනේ පැහැදිලි කිරීමක් තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රයේ, ද්විතීය ද්වය සූත්‍රයේ ප්‍රත්‍යක් ඉස්මතු කරලා පෙන්නනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන ධර්මය. දැන් ඔතෙන්ද බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නන පරියායේදී කිසි තැනක පටිච්චසමුප්පාද නැත්නම් ওই ප්‍රත්‍ය පෙන්නන කාරණාවේදී අර හිම කාරණාවක් ඉස්මතු කරන්නේ නැහැ. අර මම හිතන්නේ ශාලා සූත්‍රයේදී ඔකට කරුණු ඉස්මතු වෙනවා. ශාලා සූත්‍රය කියන කාරණාවත් එක්ක කොහොමද පෙන්නන පරියාය හැටියට තියෙද්දි ඒක සමාදම් කරන්න කියනවා. දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද්ද මහා අතිවදම සූත්‍රය කරේ? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා අතිවදම සූත්‍රය මේක විග්‍රහ කරලා මේක පැහැදිලි කරලා පෙන්නවා. අතනදී බුදුරණවහන්සේ දේශනාව මේ පටිසම්පාදයේ මෙහෙමයි පටිසම්පාද කියලා කිව්වා. හැබැයි මේ කියන ක්‍රමේ අපි වෙන වශයෙන් ඒ තියෙන එක බලන්න වෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් අපි උඩින් බැලුවත් ලොකුවට හිතන්නත් උඩින් බැලුවත් චක්කුංච පටිච්ච රූපේ උපචක්ක විඥානං කියන කාරණාව ප්‍රතිස්වභාව ඉස්මතු කිරීමයි. මෙතන ඇස රූප ඇතිතන විඥානීය පහළ වෙන්නේ නැති එකක් කතා කරනවා. ඉතින් ඒ දෙකේම ගොරෝසු මට්ටමින් බැලුවත් ඒකේ පරස්පර භාවයක් වෙනස් භාවයක් පේනවා. එහෙනම් අර පරියාය වෙනසක් එතන තියෙනවා. තේරුවන් සරණයි. මේක අපි ඇත්තටම තව ටිකක් කතා කරමු ඊළඟ සාකච්ඡාවත් එක්ක. හොඳයි එහෙනම් අවසන් කරමු. ගොඩක් වෙලා ගියා. අපි අද දවසේදීත් පටිසමුපාද පිළිබඳව සහ තවත් ලස්සන කරුණු ගොඩක් කතා කරන්නට යෙදුණා. ඉතින් මේ ආකාරයට කතා කිරීම තුළින් බුදුරන් වහන්සේව ඉස්මතු වෙනවා, ඒ ධර්මයේ ඉස්මතු වෙනවා. අන් අයට ආවේනික නොවන්නා වූ කෙනෙක් ඒ පරියාය කෙනෙකුට ආවේනිකයි කියලා පෙන්වන්න බැරි අසාමාන්‍ය උත්මයෙක්. කියන්නේ පෙන්වන්න බෑ කියලා කිව්වේ ඒක තව නම් කරන්න බෑ කෙනෙක් හැටියට. ඒ අසාමාන්‍ය භාවය එක්කම තමයි බුද්ධ කියන කාරණාව ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ උත්මයාගේ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි, ධර්මියත් ඒකාන්තයෙන් සත්‍යයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවට මෙච්ච සංගයත් ඒකාන්තයෙන් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභවයෙන්ද
ඒ වගේමත් මේ ධර්මයේ ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ දේශනාවේ තියෙන දේ අපි ඒ විදිහටම හොයන්න ඕනේ කියන හැඟීමත් එක්ක ඒකම ඉස්මතු කරන්නට. ඉතින් ඒත් සත්‍යයි. මේ සියලු සත්‍යානුභව බලයන්ගෙන් අපේ සියලු ගුණ ධර්මානුභව බලයන්ගෙන් මේ ලෝකේ ශ්‍රී ලංකාවටත් ලෝකෙටත් උදා වී තිබෙන මේ කොරෝනා වසංගත වීදුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.